සුබ දහවලක් වේවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන කළු සල්ලි සුදු කිරීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපීමේ උවදුර මැඩ පැවැත්වීම හා සබැඳී මාර්ගගත සම්මන්ත්‍රණයට එක් වූ ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලයේ ආරම්භය 2016 වසරේදී සිදු වූ අතර දැනට නුවරඑළිය බදුල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්ක 3 ආවරණය කරමින් සිය කටයුතු පවත්වාගෙන යනු ලබනවා. අප විසින් අපගේ බල ප්‍රදේශයේ පුරාවට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් ප්‍රදේශයේ සංවර්ධනයට උර දෙනු ලබනවා. ඉතින් ඒ අනුව ප්‍රදේශයේ මහජනතාවගේ දැනුම්වත්භාවය ඉහළ නැංවීම සඳහා සංවිධානය කිරීමට යෙදුණු මාර්ගගත සම්මන්ත්‍රණ මාලාවේ දෙවන සම්මන්ත්‍රණය වන කළු සල්ලි සුදු කිරීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපීමේ උවදුර මැඩ පැවැත්වීම යන මෙයින් පවත්වන සම්මන්ත්‍රණයේ ආරම්භයයි මේ. අද දින අප හා එක්ව සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහකාර්ය අධ්‍යක්ෂ නිමන්ත අතකොල්ල මහතා සහ එම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකා දිමුතු නිශාදී අබේසිංහ මහත්මිය අප මෙම වැඩසටහනට ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. එමෙන්ම අද දින අපට සම්පත් දායකත්වය ලබා දෙන සම්පත් දායිකාව පිළිබඳව මා කෙටි හැඳින්වීමක් කරන්නම්. ඇය සජිනි චන්ද්‍රසේකර මෙනවියයි. වර්තමානයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක ලෙස සේවය කරන්නීය. ඇය වසර 3කට ආසන්න කාලයක් මූල්‍ය බුද්ධි ඒකකයේ සේවය කරන අතර ඊට පෙර ඇය ශ්‍රී ලංකා මහා බැංකුවේ ව්‍යවහාර මුදල් කළමනාකරණ හා සාර්ව විචක්ෂණ අධ්‍යයන යන දෙපාර්තමේන්තුවල සේවය කළාය. චන්ද්‍රසේකර මෙනවිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිය ලබා ඇත. ඇය මොරටුව විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සමාජිකත්වය දරයි. තවද ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිණියකි. ඔබතුමියව අපි ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. එමෙන්ම වැඩසටහනට ආරම්භයට මත්තෙන් මම ඔබට සඳහන් කරන්නම් මෙම වැඩසටහන සම්බන්ධ ඔබට යම්කිසි ගැටලුවක් හෝ වැඩදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් Zoom මුදුකාංගයේ Q&A ඔප්ෂන් එක මගින් හෝ chat ඔප්ෂන් එක මගින් අපිට යොමු කරන ලෙස ඉල්ලීමක් කරනවා. එසේනම් වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මම ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂිකා සජිනි චන්ද්‍රසේකර මෙනවියට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ස්තුතියි. බොහොම ස්තුතියි ගයත්‍රි. අපි අද අවධානය යොමු කරන්නේ මුදල් විශුද්ධීකරණය. එහෙම නැත්නම් අපි කියනවා කළු සල්ලි සුදු කිරීම කියලා. හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම වගේම මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්යභාරය පිළිබඳව අපි මූලිකවම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුදල් විශුද්ධීකරණය කියන්නේ මොකක්ද? ඒ වගේම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම කියන්නේ මොකක්ද? සහ එහි ප්‍රතිවිපාක පිළිබඳව ඒ වගේම මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රතිපත්ති රාමුව මොකක්ද? ඒ වගේම ශ්‍රී ලංකාවේ සම්බන්ධව පවතින නෛතික රාමුව මොකක්ද? නෛතික යාන්ත්‍රණය මොකක්ද? ඒ වගේම මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්යභාරය සහ මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩ පැවැත්වීම සම්බන්ධ ආයතනික හා පුද්ගලමය වගකීම් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට ඔබ කල්පනා කරනවා ඇති දැන් මේ වොෂින් මැෂින් එකක් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මේ සාකච්ඡාවට. කොහොම නමුත් මේ වොෂින් මැෂින් එකක් අපිට සම්බන්ධ කරගන්න හේතුවක් තියෙනවා. මොකද අපි කළු සල්ලි සුදු කිරීම. එහෙමත් නැත්නම් අපි මුදල් විශුද්ධීකරණය වශයෙන් මේ අර්ථ ගන්වන ක්‍රියාවලියේ යටගියාව හොයලා බැලුවොත් මේ මුදල් විශුද්ධීකරණය කියන ක්‍රියාවලිය ඊටාම ඈත ඉතිහාසයේ ඉඳන් විවිධ රටවල පැවති බවට විශ්වාස කරනවා. නමුත් මේක සංකල්පයක් ලෙස මේ නම මනි ලොන්ඩරින් කියන ඉංග්‍රීසි භාෂාවෙන් අපි භාවිතා කරන නම ලැබුණ එක සම්බන්ධ එක්තරා කතාවක් තියෙනවා. ඒ තමයි 1920 ගණන්වල ඇමරිකා එක්සත් ජනපදයේ අල් කපෝන් කියලා පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. ඔහු මාෆියා කල්ලියක් මෙහෙවපු නායකයෙක්. මේ අල් කපෝන් මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය සිදු කළේ ලොන්ඩ්‍රොමැට්ස් පාවිච්චි කරලා. ඒ කියන්නේ ලොන්ඩ්‍රි පාවිච්චි කරලා. එතකොට අල් කපෝන් 1920 දශකයේ ඇමරිකාවේ නමගිය සංවිධානාත්මක අපරාධ කළි නායකයෙක්. මේ මද්‍රව්‍ය ජාවාරම ඒ වගේම මිනීමරුම්මනි අපරාධමය ක්‍රියාවලින් ඔහු උපයාගත් ආදායම් වල මූලාශ්‍රය ඔහු සංගවලා ගත්තේ මේ ලොන්ඩ්‍රොමැට්ස් මිලට අරගෙන ඒ ව්‍යාපාර වලින් ඔහු මේ නෛතික විදියට උපයාගත් මුදල් විදියට මේ ව්‍යාපාරින් ඉපයු මුදල් ඔහු පෙන්නනවා. ඔහුගේ අපරාධ ක්‍රියා සහ බදු පැහැරීම ඇතුළු චෝදනා 23කට ඔහු වරදකරු වෙලා වයස අවුරුදු 33 දී ඔහු සිරගත වෙනවා. නමුත් මේ සිද්ධිය
money laundering කියන නම ඒට ලැබෙන්නට හේතු වුණ බව තමයි විශ්වාස කෙරෙන්නේ. දැන් මේ අල් කපෝන් මේක දශක ගණනාවකට පෙර 1920 කරපු එක වර්තමානයේ බැලුවොත් අපිට මේ laundering සම්බන්ධ තව කතා අහන්න ලැබෙනවා. මේ තමයි මෑතකදී 2018 දී වුණු සිද්ධියක්. මුදල් විශුද්ධීකරණය සිදු කළ බවට සැක කළ පුද්ගලයෙකුගේ නවාතැනේ වොෂින් මැෂින් එක ASCII ඩොලර් ලක්ෂ 4ක් වටිනා මුදල් මෙහෙම අංගලා තියෙනවා. ඇම්ස්ටර්ඩෑම් වල පොලිසිය විසින් හොයා ගන්නවා. ඉතින් මේ වගේ විවිධ විස්මයජනක සහ සමහරවිට හාස්‍යජනක ප්‍රවෘත්ති අපිට මේ මුදල් විශුද්ධීකරණය සහ මුදල් විශුද්ධීකරණය පිළිබඳව අපි යට ගියාව හොයන්න ගියාම එහෙම නැත්නම් එහි අපි ප්‍රවෘත්ති බලන්න ගියාම අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ ලංකාවේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධ සිද්ධියක් ගැනත් මේකම සඳහන් නොකළොත් ඒක අඩුවක්. මේක ඊටම ඈතකදී ඒ කියන්නේ ගිය සතිය අපිට අහන්න ලැබුණ සිදුවීමක්. ලංකාවේ අපරාධ විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවට අරන් තියෙන අවුරුදු 27ක පුද්ගලයෙක් මිලියන 136ක මුදලක් වෙනත් රටක අපරාධකරුවෙකුයි හඳුනාගත හැකි පුද්ගලයෙක් විසින් මොහුට මේ තැන්පත් කරලා තියෙනවා. ඒ මුදල තබා ගැනීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේක වොෂින් මැෂින් එකට සම්බන්ධ නැහැ. හැබැයි මේක බැංකු ගිණුමටම තැන්පත් කරලා තියෙනවා. අපිට තියෙන ප්‍රාසාත්මක දේ තමයි මුදල් විශුද්ධීකරණය ඇත්තටමත් අපිට මේ වොෂින් මැෂින් එකේ එහෙම නැත්නම් ඒ කියන්නේ මේ ලොන්ඩ්‍රි ක්‍රියාවලිය හා සංසන්දනය කරන්න පුළුවන් එක. මොකද ලොන්ඩ්‍රින් කියලා ඉංග්‍රීසියෙන් අපි හඳුන්වන මේ නමට අපි ලංකාවේ ඒ සමගම යන ව්‍යවහාරයක් තියෙනවා කළු සල්ලි සුදු කිරීම. මේකෙන් අදහස් වෙන්නේ වොෂින් මැෂින් එකට අපි අපිරිසිදු ඇඳුම් දාලා සිද්ධ වෙන මේ වොෂින් සයිකල් එකකින් පස්සේ අපිට පිරිසිදු ඇඳුම් එළියට එනවා වගේම මුදල් විශුද්ධීකරණයටත් යම්කිසි සයිකල් එකක් තියෙනවා. මේ කළු මුදල් කියලා අපි හඳුන්වන අනීතික ක්‍රියාවලින් උපයාගත් මුදල් මේ කියන සයිකල් එකේ ක්‍රියාවලියෙන් පස්සේ අපිට නෛතික වශයෙන් නිපයූ මුදල් විදිහට යම් මුහුණුවරක් ලබා දෙන්නට තමයි උත්සාහ කරන්නේ මේ මුදල් විශුද්ධීකරණය හරහා. එතකොට අපි මේ මුදල් විශුද්ධීකරණය කියන්නේ මොකද්ද? නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයන් හරහා උපයා ගන්න ලද වත්කම් වල ඒ අනීතික මූලාශ්‍රය ප්‍රභවය සංගවලා නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීමේ ක්‍රියාවලිය අපි මුදල් විශුද්ධීකරණය විදිහට අර්ථ ගන්නවා. ඒතකොට නීත්‍යානුකූල නොවන ක්‍රම වලින් උපයන ලද වත්කම් නීත්‍යානුකූල ආර්ථික ප්‍රවාහයට මුසු කිරීමේ අරමුණෙන් තමයි මේගොල්ලෝ මේ අපරාධකරුවන් මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. එහි අයථා ඉපැයි මූලාශ්‍රය විවිධ ක්‍රම ඔස්සේ සංගවනවා. විවිධ ගනුදෙනු ඔස්සේ සංගවලා එයට නීත්‍යානුකූලව භාවයක් ආරෝපණය කිරීමේ ක්‍රියාදාමය තමයි මේ මුදල් විශුද්ධීකරණය විදිහට අපිට හඳුනන්න පුළුවන්. මේ අදහසට අනුව අපිට පැහැදිලි වෙන්නේ රටක නීතියට අනුව නීත්‍යානුකූල විදිහට සම්මත ක්‍රම වලට පරිබාහිරව. එහෙමත් නැත්නම් නීති විරෝධී විදිහට අපි නම් කරන කටයුතු තියෙනවා. නීතියෙන් මේ කටයුතු නීති විරෝධී කියලා නම් කරනවා. අන්නේ කටයුතු වල නිරත වීමෙන් මුදල් උපයා ගත්තාම ඒව ගැන අනාවරණය කරන්න බෑ. ඒක ඩිස්ක්ලෝස් කරන්න බැරි නිසා මේ අපරාධකරුවන් මොකද කරන්නේ? ඒ උත්පන්න කරපු මාර්ගය ඒ විවිධ ක්‍රමයන් මගින් වසන් කරලා නීත්‍යානුකූල ආර්ථික කටයුතු සමග මිශ්‍ර කරලා මේ අනිසි ලෙස රැස් කරගත් වත්කම් වල ආදායම් ප්‍රභවය හඳුනාගත නොහැකි වන පරිදි විවිධ හිමිකම් හුවමාරු කරමින් ඊට පස්සේ නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීමත් පසුව ඒ වත්කම් තමන්ගේ අවශ්‍යතා පරිභෝජනය සඳහා ආයෝජන සඳහා එහෙම නැත්නම් නැවතත් ඒ නීති විරෝධී ක්‍රියා සඳහාම යොදා ගැනීම සඳහා මේවා ආදී විවිධ කටයුතු සඳහා අවසානයේදී මේ මුදල් විශුද්ධීකරණය නැත්නම් මුදල් විශුද්ධීකරණය මගින් උපයාගත් මුදල් භාවිතා කරනවා. මෙහි වැදගත්ම කාරණය තමයි මේක නීත්‍යානුකූල නොවන ක්‍රියාවලියක්. ඒ වගේම මේක මූලික ක්‍රමය හා රටක ආර්ථිකය හා ඍජුවම බද්ධ වෙච්ච ක්‍රියාවලියක්. ඒ කියන්නේ නීත්‍යානුකූල නොවන ක්‍රමවේද හරහා උපයන වත්කම් නීත්‍යානුකූල ආර්ථික පරිසරයක් තුළ සංචලනය කිරීමට උත්සාහ කිරීමෙන් මේ රටක මූල්‍ය පද්ධතියට යම් බලපෑමක් යම් අහිතකර බලපෑමක් සිදු කරන්න පුළුවන්. මේක සමහර විට තාම සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස සිදු කරන්න පුළුවන් මේ අපරාධකරුවන් විසින්. එතකොට මේක අපි මතක තබා ගත යුතු ප්‍රධාන කාරණාවල් දෙකක් තියෙනවා. ඒ තමයි මේ ක්‍රියාවලිය ඒ සම්බන්ධ දැනුමක් ඇතුව තමයි සිදු කරන්නේ බොහෝ දෙනා. මේක විශේෂයෙන්ම නීතිය ගැන, තාක්ෂණය ගැන, ඒ වගේම බැංකු කටයුතු පිළිබඳව, ඒ වගේම මේව සම්බන්ධයෙන්, ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් යම් තේරුම් ගැනීමක් ඇතිව මේක කොහොමද කරන්නේ කියන එක ගැන තේරුම් ගැනීමක් ඇතිව තමයි මේව සිදු කරන්නේ. ඒ වගේම විශේෂයෙන් මේ සම්බන්ධ දැනුම ඇති පුද්ගලයන්, වෘත්තකයන්ගේ සහයත් මේ සඳහා ලබා ගන්නවා සමහර අවස්ථාවලදී අපි දැක්කලා තියෙනවා. එතකොට අපි දන්නවා සමහර අවස්ථාවල නීතිය පිළිබඳ
සහාය නීතිඥයාගෙන් ලබාගෙන තියෙනවා. ඒ වගේම ගණකාධිකාරිවරුන් මේවට සම්බන්ධ කරගෙන තියෙනවා. මේ වෙන වෘත්තිකයන් මේ සඳහා මේ සම්බන්ධ වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. බැංකුවල කටයුතු කරන අය සමහර අවස්ථාවලදී මේවට අහුවෙච්ච මේවට සම්බන්ධ වෙලා තියෙන අය ඉන්නවා. ඒක නිසා මේක වෘත්තිකයන් මාර්ගයෙන් උනත් ඔවුන්ගේ සහාය ලබාගෙන උනත් සමහර අපිට කරන්න පුළුවන් දෙයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ ප්‍රෝග්‍රෑම් එකටත් මම හිතන්නේ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම බැංකු අංශයේ වෘත්තිකයන් වගේම මහ ජනතාව සහභාගී වෙනවා. මෙවැනි දැන් නීතියට පටහැනි ක්‍රියාවලට හසු නොවී සිටින්නට අපි දැනුවත් වීම අවශ්‍යයි. එවැනි සැකකටයුතු දෙයක් දැක්කහම අපි ඒට අදාළ නීති ක්‍රියාත්මක කරන බලධාරීන්ට එහෙම නැත්නම් අදාළ ආයතන වෙත දැනුම් දීම සඳහා අපි මේ සම්බන්ධයෙන් දැනුවත් වීමක් අවශ්‍යයි. ඒ වගේම මෙවැනි අනීතික ක්‍රියාවක ප්‍රතිවිපාකත් අපි දැනගන්න ඕනේ. ඒ සියලුම දේ සඳහා අපි මේ පිළිබඳව අපේ දැනුවත්භාවය ඊටාම වැදගත්. එතකොට දැන් අපි කලින් කතා කරා නීත්‍යානුකූල ක්‍රමවේද වලට පරිබාහිර උපයන ලද වත්කම් වල ඒ ප්‍රභවය එහෙම නැත්නම් උත්පාදනය කරන ලබන ක්‍රමය විවිධ ක්‍රම ඔස්සේ සංගවා තබන ක්‍රියාදාමය මුදල් විශුද්ධීකරණය ලෙස හඳුනා ගන්න පුළුවන් කියන එක. ඒ වගේම අර අපි කිව්වා වොෂින් මැෂින් එකේ වගේ සයිකල් එකක් තියෙනවා මේකටත් කියලා. අපි ඒකට කියනවා මනි ලොන්ඩරින් සයිකල් කියලා. මේක සිද්ධාන්තයක් එහෙම නැත්නම් concept එකක්. මේ සයිකල් එකේ අවස්ථා තුනක් තියෙනවා. මේ චක්‍රයේ අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි පියවර තමයි ස්ථාපනය. placement කියලා අපි කියනවා. දෙවෙනි අවස්ථාව තමයි ඇතිරීම. ඒ කියන්නේ layering. අවසාන අදියර තමයි ඒකාබද්ධ කිරීම. එහෙම නැත්නම් සංකලනය කියලා කියනවා integration. අපි බැලුවොත් ස්ථාපනය කියන්නේ නීති විරෝධී විදිහට උපයාගත් වත්කම් එහෙම නැත්නම් ක්‍රිමිනල් ප්‍රොසීඩ්ස් නීත්‍යානුකූල මූල්‍ය පද්ධතියට ඇතුල් කරනවා. එහෙම නැත්නම් ස්ථාපනය කරනවා. මේක විවිධ ක්‍රම වලින් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මූල්‍ය ආයතන මගින් බැංකු හරහා එහෙමත් නැත්නම් මූල්‍ය නොවන ආයතන උදාහරණයක් විදිහට ගත් කැසිනෝ නැත්නම් විවිධ දීපල මිලදී ගැනීම ආදී ක්‍රම උපයෝගී කරගන්න පුළුවන් මේ ප්ලේස්මන්ට් අවස්ථාව සඳහා. අපි අර වොෂින් මැෂින් එකේ සයිකල් එක ගැන කතා කරාම අපි දැන් වොෂින් මැෂින් එකට ඩිටර්ජන්ට් එකක් යූස් කරනවා. ඒ කියන්නේ අපි පිරිසිදු කාර්යයක් භාවිතා කරනවා වොෂින් මැෂින් එකේදී. ඒ වගේ අපිට මේක අපිට මේ ඒකත් එක්ක සමාන කරගන්න පුළුවන්. මේ ක්‍රියාවලියත් එක්ක බැලුවොත් අපිට කියන්න පුළුවන් මේ ක්‍රියාවලියේදීත් මේ සඳහා භාවිතා කරන උපකරණ මේ පිරිසිදු කාරක වගේ භාවිතා කරන උපකරණ විදිහට වගේ පාවිච්චි කරන්නේ මේ මූල්‍ය ආයතන වල තියෙන මූල්‍ය උපකරණ, ඒ වගේම මේ කැසිනෝ වල පාවිච්චි කරන මුදල්, ඒ වගේම දීපල මිලදී ගැනීම, ඒ වගේ දේවල්. එතකොට මතක තියාගන්න ඕනේ නීත්‍යානුකූල නොවන වත්කම් මූල්‍ය පද්ධතිය ඇතුළු කිරීමේ මූලික පියවර තමයි ස්ථාපනය කියන්නේ. මුදල් විශුද්ධීකරණයේ දෙවන පියවර තමයි ඇතිරීම. මේ අදිරිදී සිදුවන්නේ මූලිකවම මූල්‍ය පද්ධතියට ඇතුළත් කරන ධනය තවදුරටත් කොටස් වලට බෙදමින් විවිධ ගනුදෙනු වලට හුවමාරු ක්‍රම රාශියක් හරහා මුදල් වල මූලාරම්භයෙන් එහි ප්‍රභවයෙන් විවිධ දිශානති වලට මේ මුදල් යොමු කරනවා. මේක ප්‍රභවය හොයාගන්න බැරි වෙන විදිහට. එතකොට විවිධ හිමිකම් වෙනස් කරමින් විවිධ ගනුදෙනු කරන්න පුළුවන්. මේක හුවමාරු කරන්න පුළුවන්. මේ විදිහට අගක් මුලක් හොයාගන්න බැරි වෙනවා කියලා අපි කියනවා. ඒ විදිහට මේකේ මේ ප්‍රභවය අර මූලාරම්භයෙන් ඈතට ගෙනියනවා මේ මුදල්. මේක අපරාධකරු විසින්ම හෝ වෙනත් ඔහුගේ සහායකයන් නැත්නම් වෘත්තිකයන් මාර්ගයෙන් ඔහු මේ ක්‍රියාදාමය කරන්නත් පුළුවන්. ඒ වගේම දේශීය හෝ විදේශීය විවිධ ගිණුම් වලට මාරු කරනවා වෙන්න පුළුවන් මේවා. ඒ වගේම තව කුඩා ඒකක වලට වෙන් කරලා විවිධ ආයෝජන වලට එහෙම නැත්නම් තැන්පතු විදිහට ඒ වගේම ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගන්න පුළුවන්. ඒකේ ප්‍රීමියම් එක ගෙවන්න පුළුවන්. තව තමන් මුලින් ගත දේපල විකුණලා වෙනත් වත්කම් ආයි අත්පත් කරගන්න පුළුවන්. නැවත විකුණන්න පුළුවන්. වෙනත් ක්ෂේත්‍රවල ආයෝජන කරන්න පුළුවන්. මේ විදිහට ඉතාම සූක්ෂම සංකීර්ණ ගනුදෙනු ජාලයකට යොමු කරලා මුදල් උත්පාදනයේ නැත්නම් අපරාධමය මුදල් වල ප්‍රභවය අපිට අනාවරණය කරන්න බැරි වෙන විදිහට මේකට ඊටම සංකීර්ණ ස්වභාවයක් මේ ගනුදෙනු වලට ගෙන දෙනවා. මේකේ මූලික අරමුණ වන්නේ නෛතික රාමුවට එකවර හඳුනා ගන්න අපහසු වෙන විදිහට ඒ වත්කම් සංකීර්ණ වපසරියක ව්‍යාප්ත කිරීම. එතකොට නැවත මතක් කරගත්තොත් මේ ලේයරින් කියන දෙවන අවස්ථාවේදී වෙන්නේ නීත්‍යානුකූල නොවන වත්කම් වල ප්‍රභවය සෙවීමට අපහසු වන ආකාරයේ නීත්‍යානුකූල පද්ධතිය තුළ ව්‍යාප්ත කිරීම, විසරණය කිරීම. දැන් ටික කාලයක් ගියාම මේ මුදල් අවස්ථාව බලලා මුන්ට අවශ්‍ය විදිහට ඒක රාශී කරගෙන ඒවා එළියට අරගෙන නීත්‍යානුකූල වත්කම් එක සංකාලනය කළා ආර්ථිකය තුළ Tamanට අවශ්‍ය දේවල් මිලදී ගන්න පරිභෝජනයට එහෙමත් නැත්නම් විවිධ ආයෝජන සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ අවස්ථාවෙත් මුදල් වල ප්‍රභවය පිළිබඳ සැකයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ අර විශාල
ගනුදෙනු රාශියක් කරලා මේ අවස්ථාවට ආවහම අපිට මේකේ තියෙන අර අපරාධමය ස්වභාවය නීත්‍යානුකූල නොවන ස්වභාවය හඳුනා ගන්න අපහසු වෙනවා. මේ අවසාන අධීරයෙන් පස්සේ මේක අපි සලකනවා මුදල් විශුද්ධීකරණය සිදු වෙලා තියෙනවා කියලා. එතකොට මේ අවස්ථාවේදී මුදල් වල මේ අවසාන අධීරයේදී මුදල් වලින් පිරිසිදු නීත්‍යානුකූල වත්කම් මිලදී ගැනීමෙන් නීතිමය තත්ත්වයක් ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මිල අධික දේ මිලදී ගන්නවා. සුඛෝපභෝගී භාණ්ඩ, වාහන, ඒ වගේම විවිධ රාත්‍රී සමාජශාලා, හෝටල් වැනි ව්‍යාපාරවල ආයෝජනය කරනවා. ඒ වගේම සමාගම් කොටස් මිලදී ගන්න, ඉඩම් වහා දීපල මිලදී ගන්න, ඊට අමතරව විවිධ ව්‍යාපාර ආරම්භ කිරීමට, ගොඩනැගිලි ඉදි කිරීම, මේ වගේ දේ මේ වගේ කළුසල්ලි උපයන්නන් මුදල් යෙදවීම අපිට සමහර අවස්ථාවල දැක ගන්න පුළුවන්. මේ විදිහට විශුද්ධීකරණය කරන ලද මුදල් ඒකාබද්ධ කිරීමෙන් පසු ඒවායේ පසුබිම සොයා ගන්න එක ටිකක් අසීරු කාරණයක්. ඒතකොට මේ පියවරවල් සැලකුවම අපිට තේරුම් යන දෙයක් තමයි මුදල් විශුද්ධීකරණය කියන්නේ සංකීර්ණ සහ විශාල වපසරියක ව්‍යාප්ත වෙන ක්‍රියාදාමයක් කියලා. ඒ වගේම විවිධ නඩු වලට ගෙවීම් කරන්න, ඒ වගේම ගණකාධිකරවරුන්ගේ සහයෝගයෙන් මේ ගිණුම් කරන ඉන්වොයිස් කිරීම කටයුතු කරන්න, ඒ වගේ ලේඛන කටයුතු සිදු කරගන්න ඕන භාවිතා කරන්න පුළුවන්. ඔවුන් මේවට හවුල්කරුවන් වෙන්න පුළුවන්. විවිධ ආයතන, ට්‍රස්ට්, බාරවැනි ආයතන සංස්ථාපිත කරලා එමගින් තම මුදල් විශුද්ධීකරණ කටයුතු පහසු කරගන්න නාම මාත්‍රික ආයතන පිහිටුවලා ලේඛන කටයුතු සඳහා වෘත්තීය නිලධාරීන් වෘත්තිකයන් ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා මුදල් විශුද්ධීකරණය කියන තොරතුරු අපි රැස් කරනවා නම් ඒවා රැස් කිරීමට සහ ඒවා වැළැක්වීමට, ඒන ආරක්ෂා වීමට, ඒ වගේම තමන්ගේ ආයතන මෙවැනි මුදල් විශුද්ධීකරණය කරන පුද්ගලයන්ගේ සේවා ස්ථානයක් නොවන්නට මේ පියවරවල් ගැන, ඒ වගේම මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම වැදගත්. මෙතන දක්නට ලැබෙන්නේ මුදල් විශුද්ධීකරණ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන ආකාරය. ඒ කියන්නේ මේක ප්ලේස්මන්ට් අවස්ථාවේදී මේක බැංකු වලට ගිහිල්ලා තැන්පත් කරනවා. ඒ තැන්පත් කිරීමෙන් පස්සේ විවිධ විද්‍යුත් ප්‍රේෂණ හරහා වෙනත් රටවලට මේ මුදල් වෙනත් රටවල් වල ගිණුම් වලට මේක තැන්පත් කරන්න පුළුවන්. මේක යොමු කරලා ඒ මාර්ගයෙන් නැවත තවත් විද්‍යුත් ප්‍රේෂණ හරහා මේක පුළුවන් උන්ට තවත් රටවල් වල සහ වෙනත් ආයෝජන සඳහා විවිධ ආකාරයෙන් මේක යොදවන්න. ඒක තමයි ලේයරින් අවස්ථාව. ඒක දෙවෙනි අවස්ථාව. ඊට පස්සේ අවසානයේදී මේ මුදල් එකතු කරලා මේකෙන් විවිධ පරිභෝජනය සඳහා විවිධ සුඛෝපභෝගී භාණ්ඩ ගන්න පුළුවන්. ඒ වගේම එහෙමත් නැත්නම් විවිධ ආයෝජනවල නැවත යොදවන්න පුළුවන්. මෙතනත් පෙන්වන්නේ මේ වගේ එක්තරා මුදල් විශුද්ධීකරණ අවස්ථාවක්. මේතෙන්දිත් කරන්නේ ගොඩක් වෙලාවට මේක මේ ඩ්‍රග් ඩීලිං වලින් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් මේක ඒ මාර්ගයෙන් උපයා ගන්න මුදල් ඩිපොසිට් එකක් ආකාරයෙන් තැන්පත් කරනවා මේ බැංකු වලට. ඊට පස්සේ මේ බැංකුවෙන් මේ කම්පනි A කියන කම්පනි එකේ අයිතිකාරයා මිස්ටර් බ්‍රවුන් කියලා අපි ගත්තොත් එහෙම මේ මිස්ටර් බ්‍රවුන්ට තමයි කම්පනි A එක අයිති. ඒ වගේම කම්පනි B එකේත් අවසානයේ අර්ථලාභියා වෙන්නේ මිස්ටර් බ්‍රවුන්. එතකොට මොහු මේ මුදල් තැන්පත් වීමෙන් පස්සේ මේක තැන්පත් කරන්නේ කම්පනි A කියන ඒ කම්පනියකට ඒ සමාගමට. ඒ සමාගමෙන් ඒ මුදල් ටික නැවත තැන්පත් වෙනවා මේ B කියන සමාගමට. ඒ B කියන සමාගමෙන් විවිධ ෂෙයාර්ස් ගන්නවා, කොටස් මිලදී ගන්නවා. ඊට අමතරව ණය ගෙවනවා. ඊට අමතරව යම් ෆික්ස් ඩිපොසිට්, ඒ කියන්නේ ටර්ම් ඩිපොසිට්, ඒවා ඒගොල්ලන් අර ගන්නවා. මේ විදිහට සංකීර්ණ ක්‍රියාදාමයක් එතන වෙනවා. ඊට පස්සේ ඒ අතරෙම අර ඒ කියන සමාගමේ තවත් මුදල් කොටසක් යනවා විදුලි ප්‍රේෂණ හරහා මිස්ටර් ස්මිත් කියන කෙනාගේ account එකට. ඒ account එකෙන් නැවත තවත් තැන්පතුවක් විදිහට තවත් මේ විදුලි ප්‍රේෂණයක් විදිහට ඔහුගේ බිරිඳට, ඒ කියන්නේ මිසිස් ස්මිත් මේ මුදල් යනවා. මේ විදුලි ප්‍රේෂණ ආකාරයෙන් යන මේ මුදල් පිටරටවල බැංකු වලට යොමු වෙන මේ මුදල් නැවත අවසානයේදී මේ මිස්ටර් බ්‍රවුන්ගේ පර්සනල් account එකට, ඔහුගේ පෞද්ගලික ගිණුමට බැර වෙනවා. ඒ වගේම අර අනිත් පැත්තෙන් මේ B කියන සමාගමේ ඔහු අර්ථලාභියක් විදිහට අවසානයේට ඉන්න සමාගමේ අවසානයේට එකතු වෙන අවසානයේට අර ගනුදෙනු රාශියක් කරලා ඒකෙන් පස්සේ එකතු වෙන මුදල් ටික නැවත මිස්ටර් බ්‍රවුන්ගේ මේ එයාගේ පර්සනල් account එකට, එහෙම නැත්නම් එයාගේ මේ පර්සනල් account එකට
බැර වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා විසින් සුඛෝපභෝගී වාහන ඒ වගේම තමන්ගේ පරිභෝජනය සඳහා මේක භාවිතා කරනවා. ඒක තමයි සිද්ධියෙන් අපිට දැක්වෙන්නේ. ඊට අමතරව තවත් අපි ගත්තොත් මේ වගේ කේස් ස්ටඩි එකක් මේක ලංකාවේ සිද්ධ වෙච්ච සිද්ධියක්. අපි ගත්තොත් D කියලා එක්තරා පුද්ගලයෙක් එක්තරා කාන්තාවක් පැමිණිල්ලක් කරනවා. ඇය යම්කිසි වංචාවකට අහු වුණා කියලා. මේ සම්බන්ධයෙන් විස්තර හොයලා බලනකොට මේක සිද්ධ වෙලා තියෙන්නේ මේ D කියලා අපි හඳුන්වන්න පුළුවන් මේ කාන්තාව සමාජ මාධ්‍ය ජාල හරහා Facebook හරහා යම්කිසි පුද්ගලයෙකු හඳුනා ගන්න තියෙනවා. ඔහුව අපි B කියලා හඳුන්වුවොත් එහෙම මොවුන් දෙන්නා හඳුනාගෙන ඊටම සමීපව මේ කටයුතු කළා. නමුත් මේ B කියන්නේ ඇත්තටම ඔහු කියලා තියෙන්නේ ඔහු පිට රටක පුද්ගලයෙක්, පිට රටක රස්සාව කරන පුද්ගලයෙක් කියලා. ඔහු කියලා තියෙනවා ලංකාවට මේ ළඟදිම පැමිණෙනවා කියලා. ඒ එන්න කලින් ස්වර්ණාභරණ ත්‍යාගයක් මේ D කියන කාන්තාවට එවනවා කියලා ඔහු කියලා මේක ලබා ගන්න J කියලා පුද්ගලයෙක්ව මේ කූරිය සර්විස් එකක පුද්ගලයෙක්ව කියලා පෙනී සිටින පුද්ගලයෙක්ව හඳුන්වා දෙනවා මේ D කියන කාන්තාවට. එතකොට දැන් මේ මුදල් මේ ස්වර්ණාභරණ ටික මේ ලංකාවට ඇවිල්ලා කියලා මේ J කියන පුද්ගලයා විසින් D කියන කාන්තාවට පවසලා මේක ක්ලියර් කරගන්න මේ කස්ටම් එකට යම්කිසි මුදලක් ගෙවන්න ඕනේ. ඒකට ඒ සඳහා කියලා රුපියල් 80000ක් තැන්පත් කරන්න කියලා ඉල්ලලා තියෙනවා. මේ රුපියල් 80000ක් මේ කාන්තාව විසින් ගෙවලා තියෙනවා. මෙතෙන්දි කියලා තියෙන්නේ මේ යම්කිසි වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඒ සඳහා කස්ටම් එකට යම්කිසි මුදලක් මේ දඩ මුදලක් ගෙවන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා තමයි මේ 80000 අරන් තියෙන්නේ. ඊට පස්සේ නැවත වතාවක් මේ සම්බන්ධයෙන් ආයි කතා කරලා කියලා තියෙනවා. රුපියල් 2,55,000ක ටැක්ස් එකක් බදු මුදලක් මේ සම්බන්ධයෙන් ගෙවන්න ඕනේ. ඒක නිසා ඒකත් තැන්පත් කරන්න කියලා. එතකොට මේ කාන්තාව ඒ මුදලත් තැන්පත් කරලා තියෙනවා. එතකොට තැන්පත් කරලා ඊට පස්සේ නැවතත් කියලා තියෙනවා තවත් ලක්ෂ 8ක් තැන්පත් කරන්න කියලා. මේක යම් කිසි වැරදීමක් වෙලා තියෙනවා. මේක නැවත ලබා ගන්න නම් මේ ස්වර්ණාභරණ ටික ලක්ෂ 8ක් තැන්පත් කරන්න කියලා. මේ අවස්ථාවේදී මට යම් කිසි සැකයක් ඇති වෙලා ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ මුදල් ලබා දෙන එක. එහෙම ප්‍රතික්ෂේප කරාට පස්සේ මේ D කියන පුද්ගලයාව D කියන පුද්ගලයා සහ J කියන මේ පුද්ගලයන් දෙදෙනාම කන්ටැක්ට් කරගන්න ඔවුන් සම්බන්ධ කරගන්න උත්සාහ කරාම ඔවුන් දෙදෙනා මේකට උත්තර දීලා නැහැ. ඇයට සම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අය හිතලා තියෙනවා ඒ වංචාවකට අහු වෙලා ඇති කියලා. ඒ වෙලාවේ තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අය මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ඒ පැමිණිල්ල ඔස්සේ සොයාගෙන යනකොට තව කෙනෙක් අපිට හම්බ වෙනවා. ඇය තමයි S කියලා තවත් කාන්තාවක් මේ විදිහටම මේ D කියන පුද්ගලයාවම මේ සමාජ මාධ්‍ය ජාල හරහා හඳුනාගෙන මේ මාර්ගයෙන් ඇයටත් ස්වර්ණාභරණ ලබා දෙන මේ තෑගි ලබා දෙන එවන ලංකාවට එවන බව පවසලා ඇයගෙන් ලබාගෙන තියෙනවා විශාල මුදලක්. විවිධ අවස්ථාවලදී බැංකුවට තැන්පත් කරගෙන තියෙනවා ලක්ෂ 43ක පමණ මුදලක් ඇයගෙන් ලබාගෙන තියෙනවා. එතකොට අවසානයේදී මේක විමර්ශනය කරලා බලුවහම මේ පුද්ගලයා මේ B කියන පුද්ගලයා ඇත්තටම අප්‍රිකාවේ ඉන්න මේ ටෙක්නිකල් ඉන්ස්ටිටියුට් එක කියන්නේ තාක්ෂණ ආයතනයක ඉගෙන ගන්න අවුරුදු 22ක පුද්ගලයෙක්. ඒතර මේ වගේ අවස්ථාවලදී අපි පරීක්ෂාකාරී වෙන්න ඕනේ. විශේෂයෙන් මේක මේ වගේ තෑගි ලබා දෙනවා, ඒ වගේම යම්කිසි රිවෝඩ් එකක් ලබා දෙනවා කියලා. ඊට පස්සේ ඒක ලබා ගැනීම සඳහා යම්කිසි මුදලක් තැන්පත් කරන්න ඕනේ, යම්කිසි බදු මුදලක් ගෙවන්න සඳහා මුදලක් තැන්පත් කරන්න ඕනේ කියලා මේ වගේ පවසලා මුදල් ගන්න අවස්ථාවලදී මේක අපි දැනගන්න ඕනේ. මේ වගේ දේවල් වංචාවන් විදියට හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේ ත්‍රස්තවාදයට අරමුදල් සැපීම කියන්නේ මොකක්ද කියන එක. ත්‍රස්තවාදයට අරමුදල් සැපීම කියන්නේ යම්කිසි මාර්ගයකින් ඍජුවම එහෙම නැත්නම් අන්‍යාකාරයකින්
නීති විරෝධී ලෙස ත්‍රස්තවාදීන්ට හෝ එහි අනුගාමිකයන්ට හෝ ත්‍රස්ත ක්‍රියාවල නියුතු වෙන අයට එහෙම නැත්නම් ඒ සංවිධාන වලට ඒවා සැලසුම් කිරීම හා එහි නියුක්ත වීමට අවශ්‍ය මූල්‍යමය ආධාර හෝ කුමන වර්ගයේ හෝ ආධාර උපකාර අරමුදල් සැපීම සහ එකතු කිරීම තමයි ත්‍රස්තවාදීන් අරමුදල් සැපීම කියලා අපි සරලව අදහස් කරන්නේ. මේක ඇත්තටම මේ නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන ආකාරයට මේ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් මේ මූලාශ්‍ර ලැබෙන්න පුළුවන්. මොකද සමහර අවස්ථාවලදී අපරාධමය ක්‍රියාවලින් මේ මුදල් උපයා ගන්නවා වෙන්න පුළුවන් මේ ත්‍රස්තවාදයට අරමුදල් සැපීම සඳහා. එහෙම නැත්නම් නීත්‍යානුකූලව උපයාගත් මුදල් උනත් මේ ත්‍රස්තවාදයට අරමුදල් සැපීම සඳහා පුද්ගලයන් යොදවනවා වෙන්න පුළුවන්. මේ පින්තූරයෙන් පේන්නේ දකුණු අත මේ දකුණෙන් තියෙන පින්තූරයෙන් පේන්නේ ඇමරිකාවේ 9/11 attack එක. ඔබ කවුරුත් දන්නවා ඇති 2001 සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ පෙන්ටගනයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. විශාල විනාශයක් සිදු කරමින් 3000කට ආසන්න පිරිසක් මිය ගියා. මෑතකදී මේ සැප්තැම්බර් 11 වෙනිදා මේ මාසයේ ඇමරිකාවේ 20 වෙනි සංවත්සරයේ සැමරුවා. එතකොට මේ ඒ වගේම ලංකාවත් මේ වගේ අමිහිරි ත්‍රස්ත ක්‍රියාවලට මුහුණ දීලා තියෙනවා ඉතිහාසයේ. මේ අනිත් පින්තූරයෙන් පේන්නේ 1996 දී ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය. එහිදී මේ ත්‍රස්තවාදීන් විසින් බෝම්බ ඇටවූ ලොරියක් උප්පුරුවා හැරීම සිදු කළා ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට. එයිනොත් විශාල හානියක් සිදු වුණා. මිනිස් ජීවිත බිලිගත්තා. ඒ වගේ මේ පිපිරීමට ගොදුරුන සමහර නිලධාරීන් අදටත් ඒ බිහිසුණු ප්‍රහාරයේ මේ තුවාල කැලල් සමග ජීවත් වෙනවා. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ජස්ටිස් නැත්නම් අධිකරණ දෙපාර්තමේන්තුවේ නිකුත් කර මේ පෝස්ටරය තමයි අනිත් පසින් දැක්වෙන්නේ. මේ ඔසාමා බින් ලාඩන් අල් කයිඩා සංවිධානය ආරම්භ කරලා ඔහු මේ 9/11 attack එක වගේම තවත් ඔහු විවිධ රටවල් වල කරපු විනාශය සමග ඒවා ඔක්කොම දක්වලා ඔහු අල්ලා දෙන කෙනෙකුට ඩොලර් මිලියන 5ක රිවෝඩ් එකක් ත්‍යාගයක් ලබා දෙන බවට නිකුත් කළ පෝස්ටරය තමයි මේ දැක්වෙන්නේ. එතකොට මේ ත්‍රස්තවාදයට හා ත්‍රස්තවාදයට අරමුදල් සැපීම එකිනෙකට බැඳී පවතින දෙයක්. ත්‍රස්තවාදීන්ට මේ ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පවත්වීම සඳහා ඉදිරියට මෙන ක්‍රියාමාර්ගයක් තමයි ත්‍රස්තවාදයට අරමුදල් සැපීම වැළැක්වීම. එතකොට යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් අපිට දක්නට ලැබෙන තැනක නැත්නම් මෙසේ විය හැකි අවස්ථාවක ඒ සම්බන්ධ මුදල් ලැබුණේ කොහොමද කියන එක තමයි අපි විශේෂයෙන් බලන්න ඕනේ. මොකද මේ ත්‍රස්තවාදී ක්‍රියා කරගෙන යන්න ඔවුන්ට අරමුදල් අත්‍යවශ්‍ය වෙන නිසා. ත්‍රස්තවාදයට අරමුදල් සැපීමේ ප්‍රධාන අදියර අපිට දක්වන්න පුළුවන් ප්‍රධාන අදියර තුනක් විදිහට. එකක් තමයි අරමුදල් රැස් කිරීම. අනිත් එක අරමුදල් සංචලනය, ඊට පස්සේ අවසානයේදී අරමුදල් භාවිතය. මේ අරමුදල් රැස් කිරීම විදිහට, ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ නීත්‍යානුකූලව මේ මුදල් උපයා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනීතික ක්‍රියාමාර්ගයෙන් මේ අරමුදල් රැස් කරන්න පුළුවන්. ඒ රැස් කරලා විවිධ තැන්වලින් මේ මුදල් රැස් කරනවා, විවිධ රටවල් වලින් රැස් කරන විවිධ ආයතන හරහා මේ අරමුදල් රැස් කරලා ඊට පස්සේ මේක අදාළ තැන් වලට සංචලනය කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් යම්කිසි රටක මේ තියෙන ත්‍රස්තවාදී මූලස්ථානය තියෙන තැනට මේ අරමුදල් සංචලනය කරනවා. ඒ වගේම විවිධ රටවල් වල මේ වගේ මූලස්ථාන තියෙන තැන් වලට අරමුදල් රැස් කළා ඒ අරමුදල් සංචලනය කරනවා. ඊට පස්සේ මේගොල්ලන් නිශ්චිත ත්‍රස්ත ක්‍රියාවක් මේ ඒගොල්ලන් ප්ලෑන් කරාට පස්සේ ඒ ත්‍රස්ත ක්‍රියාව සිදු කිරීම සඳහා මේ අරමුදල් එතෙන්නට සංචලනය කළා ඒ අරමුදල් අවසානයේදී ඒ ත්‍රස්ත ක්‍රියාව සඳහා භාවිතා කරනවා. ඒකට අවශ්‍ය භාණ්ඩ සහ සේවා ලබා ගන්න ඒ අරමුදල් භාවිතා කරනවා. ඊට පස්සේ අපි කතා කරොත් මුදල් විශුද්ධිකරණයේ ප්‍රතිවිපාක මොනවද කියලා. මුදල් විශුද්ධිකරණයේ නිරත වන්නන් ඔවුන්ගේ මූල්‍ය සම්පත්වල මූලාශ්‍රය සංගවන්න, ඒ වගේම ඒ වත්කම් සංගවන්නත් විවිධ ආයෝජනවල මේ මුදල් යොදවනවා. මේ නිසා මේ බොහොමයක් ආයෝජන රටේ ආර්ථිකයට හුඟක් වෙලාවට වාසි සහගත නොවන විශේෂ පසුබිමක් ඒකට නැති ආයෝජන. ඔවුන්ගේ මූලිකම පරමාර්ථය මේ ආයෝජන අවස්ථාවටත් වඩා මේ මුදල් වල මූලාශ්‍රය සැඟවීම. ඒතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මේ අරමුදල් සැපීම මැඩ පැවැත්වීමේ යාන්ත්‍රණය දුර්වල නම් එහෙම දුර්වල වීම තුළින් මූල්‍ය ආයතනවල සහ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් භාවය හා ස්ථාවර භාවයට යම්කිසි අහිතකර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අන්තර්ජාතික වශයෙන් සිදුවන ප්‍රාග්ධන හුවමාරු වීම
සහ අසාමාන්‍ය ලෙස මේ ප්‍රාග්ධන හුවමාරු වීම අසාමාන්‍ය ලෙස සිදු වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම සමග ආර්ථික රටාවේ යම් අස්ථායීභාවයක් මේන් ඇති වෙන්න පුළුවන්. මුදල් විශුද්ධීකරණය සඳහා හිතකර වටපිටාවක් ඇති වුවොත් ඒ පරිසරයේ මේ අපරාධ එහෙම නැත්නම් දූෂණ ඉහළ යාමේ ප්‍රවණතාවයක් නිතරින්ම ඇති වෙනවා. අපරාධකරුවන් ප්‍රමාණය ඉහළ යෑමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ වියදම් කිරීමේ රටාවන් වෙනස් වෙනවා. ඒ සියල්ල සමග ආර්ථිකයේ සුමට ක්‍රියාකාරීත්වයට යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් අපරාධමය ගනුදෙනු අවිධිමත් අංශය ඔස්සේ සිදු වෙන්න පුළුවන්. මේ නිසා මුදල් ගනුදෙනු පිළිබඳව තොරතුරු නිල සංඛ්‍යා ලේඛන වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒතකොට විශුද්ධීකරණය වෙන මේ මුදල් තොරතුරු මේ බොහෝ විට සත්‍ය ප්‍රමාණ වලින් වාර්තා නොවන නිසා ඒවා ආදායම් බදු වලට හසුවන්නේ නැහැ. එයින් රටෙහි බදු ආදායම පහළ යන්න පුළුවන්. ඒ වගේම රට තුළ මුදල් විශුද්ධීකරණය සඳහා අවකාශ සාදා දී තිබෙන විට, ඒ අවකාශය තියෙන විට, ඒ නිසා ඇතිවන ඍණාත්මක පිළිගැනීම නිසා ජාත්‍යන්තර පිළිගැනීම හීන වී යන අවකාශය තියෙනවා. ඒ වගේම ඒ නිසා ජාත්‍යන්තර අපරාධ කල්ලිවල අවධානය එවන් ආර්ථිකයක් කෙරෙහි යොමු වීමේ හැකියාව වැඩි. ඒ වගේම වෙනත් රටවලින් ගලා එන ආර්ථික මුදල් මගින් මුදල් විශුද්ධීකරණය සිදු වෙනවා නම් ඒ වෙනත් රටවල් වලින් අපරාධ කල්ලිවල මේ සඳහා අවධානය යොමු වෙලා ඒ මුදල් මේ රටට ඒ ආර්ථිකයකට මේ යොමු වෙලා ඒ මුදල් වලින් මුදල් විශුද්ධීකරණය සිදු වෙනවා නම් ඒ ආකාරයට ඒ මුදල් නැවත අදාළ රටවල් වලට ගලා යාම සිදු වෙනවා. මේ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින ප්‍රාග්ධන හිඟ තව තවත් උග්‍ර අතට හරවන්න මෙවැනි නීතිමය නොවන ප්‍රාග්ධන ගලා යාම හේතු වෙන්න පුළුවන්. ඒතකොට මේ නිසා ආර්ථිකය තුළ ඇතිවන ප්‍රතිවිපාක සමස්ත සමාජීය බලපෑමක් විදිහට අපිට දැනෙන්න පුළුවන්. ඒ අනුව ඒක මර්ධනය කිරීම හා නැවත සිදු නොවන පරිදි වැළැක්වීමත් ඉතා වැදගත් වෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු මුදල් විශුද්ධීකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට අරුමුදල් සැපීම මැඩ පැවැත්වීම සම්බන්ධව ජාත්‍යන්තර යාන්ත්‍රණය මොකක්ද කියලා. මුදල් විශුද්ධීකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට අරුමුදල් සැපීම මැඩ පැවැත්වීම සම්බන්ධව විශේෂයෙන් වැඩ කරන ජාත්‍යන්තර ආයතන කිහිපයක්ම තියෙනවා. ඒකක් තමයි එතනින් ඉහළටම එන ආයතනයක් තමයි මූල්‍ය කාර්ය සාධක බලකාය Financial Action Task Force කියලා අපි කියනවා. මුදල් විශුද්ධීකරණය පිළිබඳ ආසියා පැසිෆික් කණ්ඩායමත් ඒ වගේමයි. ඒක Asia Pacific Group on Money Laundering APG කියලා හඳුන්වනවා. එග්මන්ට් මූල්‍ය බුද්ධි ඒකක සමූහය එග්මන්ට් සමූහය කියන ආයතනය. ඒ වගේම ඒ සම්බන්ධ තවත් ජාත්‍යන්තර සංවිධාන තියෙනවා. ඒ තමයි ලෝක බැංකුව, World Bank එක, ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය අරමුදල International Monetary Fund එක, ඒ වගේම United Nations Office on Drugs and Crime, ඒ වගේම මේ අනිත් එක තමයි අර එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කියන ආයතන අපිට ප්‍රධාන වශයෙන් මෙහිදී සලකා බලන්න පුළුවන්. එතකොට 1980 ගණන් වල මේ ලෝකයේ මත්ද්‍රව්‍ය වෙළඳාම හා ප්‍රවාහනය ප්‍රචලිත වුණා. ඒකත් සමග මුදල් විශුද්ධීකරණය පිළිබඳ විශාල අවධානයක් යොමු වුණා. ඒ වගේම තමයි මේ 9/11 ප්‍රහාරය ඇමරිකාවේ සිද්ධ වෙච්ච ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 2001 සැප්තැම්බර් මාසයේ 11 වන දින එළවෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමග මේ ත්‍රස්තවාදයට මුදල් සැපයීමත් මුදල් විශුද්ධීකරණයේම තවත් පැතිකඩක් බවට අවධානය යොමු වුණා. මේ නිසා ජාත්‍යන්තර මට්ටමින් මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපීම මැඩ පැවැත්වීමට සම්මුතිය ඇති වෙලා ඒ ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක කිරීම වේගයෙන් ආරම්භ වුණා. ඒතර ඒවත් එක ගත්තාම ත්‍රස්තවාදයට අරමුදල් සැපීම මැඩ පැවැත්වීම සහ මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට ප්‍රධානම මේ වශයෙන්ම ලෝ පිළිගත් ආයතන රාමුවකට අනුකූලව කටයුතු කරන්න ලෝක නායකයන්ගේ අවධානය යොමු වුණා. ඒ අවධානය යොමු වුණේ විශේෂයෙන් 1980 ගණන් වලදී 1989 වසරේදී මේ වසරේ G7 රටවල් වල නායක සමුළුවේදී මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් සාකච්ඡා වෙලා 1989 වසරේ G7 රටවල් ටික එක් වෙලා අන්තර්රාජ්‍ය ආයතනයක් ලෙස මූල්‍ය කාර්යක සාධක බලකාය පිටුවාගෙන තියෙනවා. මුදල් විශුද්ධීකරණය වැළැක්වීම, ඒ වගේම ත්‍රස්තවාදයට අරමුදල් සැපීම මැඩ පැවැත්වීම, සමූල ඝාතක අභිමූල්‍යනය කිරීම වැළැක්වීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මුතියන් රසක් 1990 වසරේදී මේ මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ
මෙහිදී මේ මුදල් විශුද්ධිකරණය සඳහා භාවිතා වන තාක්ෂණික ක්‍රම හා ප්‍රවණතා පරීක්ෂා කිරීම ඒ වගේම ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ මේ සම්බන්ධයෙන් ඉටු කරන්න පුළුවන් ඉටු කර ඇති පියවරයන් සමාලෝචනය කරලා තවදුරටත් මුදල් විශුද්ධිකරණයට එරෙහිව සටන් කරන්න අවශ්‍ය පියවර සෙවීමේ වගකීමත් මේ කාර්ය සාධක බලකායට ඒ කාලේ පැවතිලා තියෙනවා. එතකොට මේ සම්බන්ධව මුලින්ම නිර්දේශ 40ක් මේ ආයතනය මේ සංවිධානයෙන් නිකුත් කෙරුණා. ඊට පස්සේ මුල් කාලයේදී මේ මූලික කාර්ය සාධක බලකායේ මූලික අරමුණේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට අදාළ ජාත්‍යන්තර කටයුතු සිදු කරගෙන යාම පසු කාලීනව ලෝකයේ ත්‍රස්තවාදී මූලජාලවල ව්‍යාප්තිය හේතු කොටගෙන ඒක වැළැක්වීමට අදාළ මිහියුම් සිදු කිරීම අරමුණ සම්බන්ධ කෙරුණා අර තිබුණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ අරමුණට. ඒත් සම්බන්ධව ත්‍රස්තවාදයට අර මුදල් සැපයීම සම්බන්ධව නිර්දේශ 9ක් එය මඩපත් පැවැත්වීම සම්බන්ධව නිර්දේශ 9ක් නිකුත් කෙරුණා මූලික කාර්ය සාධක බලකායෙන්. ඊට පස්සේ 2012 වසරේදී මේ ජාත්‍යන්තර ප්‍රමිතීන් කාලානුරූපීව මේ සමාලෝචනය කරලා සංශෝධනය කරලා නැවත නිර්දේශ 40ක් විදිහට අපිට ඒක නිකුත් කෙරුණා මූලික කාර්ය සාධක බලකාය විසින්. මේ නිර්දේශවල මූලික අරමුණු මූල්‍ය පද්ධතියේ ඒකාග්‍රතාවය වගේම ස්ථායීතාවය ආරක්ෂා කිරීම, ඒ වගේම හිසුමට ක්‍රියාකාරීත්වය සහතික කිරීම, ඒ වගේම මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගොඩක් වෙලාවට රටවල් වල තියෙන ප්‍රධාන වගකීමක්. එහෙම ඒ නිර්දේශ සාමාන්‍යයෙන් අපි ඒවට අපි ඒ රටවල් වල මේ නිර්දේශ හරි විදිහට මේවා බලාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ ආයතන පිහිටවල තියෙනවා, විශේෂයෙන්ම මූල්‍ය බුද්ධි ඒකක ඒ වගේ ආයතන පිහිටවල තියෙනවා. ඒ රටවල් වල විශේෂ වගකීමක් තමයි මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අදාළ රටවල් වල. ඒ වගේම තමයි මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම APG කියලා අපි හඳුන්වන. එතකොට මේ කලාපීය කණ්ඩායමත් ඒ වගේම එග්මන්ට් ගෲප් එක කියලා හඳුන්වන කණ්ඩායමත් මේකත් විශේෂයෙන්ම මේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අර මුදල් සැපීම මැඩ පැවැත්වීම සම්බන්ධ වෙන විශේෂම සංවිධාන දෙකක්. මේක තමයි ආයතනික අපි ගත්තොත් ඒ ආයතනවල සම්බන්ධතාවය ගත්තොත් මූලික කාර්ය සාධක බලකාය තමයි ඉහළින්ම මේ ලෝකයේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අර මුදල් සැපීම සම්බන්ධයෙන් ඉහළින්ම ඉන්න ඒ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදකයා විදිහට අපි සලකන සංවිධානය මූලික කාර්ය සාධක බලකාය. ඒකත් එක්කම මේ කලාපීය සංවිධාන විදිහට තියෙනවා මේ එක සංවිධානයක් තමයි ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම. ඒ වගේම අනෙක් කලාප වලටත් මේ වගේම යුරෝපා කණ්ඩායම, ඒ වගේම අප්‍රිකා වල කණ්ඩායම මේ විදිහට කණ්ඩායම් තියෙනවා. ලංකාව මේ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සමාජිකේ. ඒ වගේම තමයි මේ මූල්‍ය බුද්ධි ඒකක එකතු වෙලා හැදුණු එග්මන්ට් ගෲප් කියන කණ්ඩායමත් ඒත් එක්කම මේ සම්බන්ධයෙන් තියෙනවා. එතකොට මේ එග්මන්ට් ගෲප් එක අපි සලකලා බැලුවොත් ගොඩක් වෙලාවට මේක මේ 1997 බැංකොක් නුවරදී සමාජික රටවල් 13ක ප්‍රධානත්වයෙන් තමයි මේක සංවිධානය පිහිටවල තියෙන්නේ. මේක මේ මුදල් මේක මේ ඇත්තටම මේ එග්මන්ට් ගෲප් එක නෙමෙයි මම කිව්වේ මේ ඒෂියා පැසිෆික් ගෲප් ඔන් මනි ලොන්ඩරින් කියන එක. මේක කලාපීය සංවිධානය මේ මූලික කාර්යභාරය වෙන්නේ කලාපය තුළ මූල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමට හා ත්‍රස්තවාදී මූල්‍ය කටයුතු වැළැක්වීමට අදාළ ගෝලීය ප්‍රමිතීන් මේ කලාපය තුළ ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ අපි සලකලා බලමු මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට අරමුදල් සැපීම මැඩ පැවැත්වීම සම්බන්ධව ලංකාවේ තියෙන නෛතික රාමුව ලංකාවේ තියෙන මේ යාන්ත්‍රණය මොකක්ද කියන එක. මේකද මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය එහි නීතිමය පදනමට අයත් වෙන ප්‍රධානම නීති තුනක් තියෙනවා. එකක් තමයි 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපීම මැඩ පැවැත්වීමේ සම්මුති පනත. ඒ වගේම තමයි 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත. ඒ වගේම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත.
2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපීම මැඩ පැවැත්වීමේ සම්මුති පනත ගැන අපි සලකලා බැලුවොත් මේක ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපීම මැඩ පැවැත්වීමේ සම්මුතිය බලාත්මක කිරීම පිණිස ඒ හා සම්බන්ධව ඊට අනුබද්ධිත කාරණ සඳහා හැදිච්ච පනතක්. ඒ වගේම 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ගත්තොත් ඒක ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය තහනම් කිරීම. ඒ මුදල් විශුද්ධීකරණය සම්බන්ධව ඒ කටයුතු මර්ධනය කිරීම සහ වැළැක්වීම පිණිස අවශ්‍ය පියවර ගන්න ඒ සම්බන්ධ කාරණා සඳහා වූ පනතක් තමයි මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත. ඒතර මේ මුදල් විශුද්ධීකරණය මේ 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විශේෂයෙන්ම මුදල් විශුද්ධීකරණය කියන එක වරදක් විදිහට අර්ථ දක්වලා තියෙනවා. ඒ මුදල් විශුද්ධීකරණයේ වරද අර්ථ දක්වලා තියෙන මේ නීතියේ මේක අපි සැලකුවොත් එහෙම මේ මුදල් විශුද්ධීකරණය කියන මේ සංකල්පයේදී මුලින්ම මෙතනදී අපරාධයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම්කිසි අපරාධමය කටයුත්තකින් තමයි මේ මුදල් උපයන්නේ. එතකොට මුලින්ම අපරාධයක් සිද්ධ වෙනවා. ඒ අපරාධ කටයුත්තෙන් යම්කිසි මුදලක් ජනනය වෙනවා. ඒ මුදල් අවසානයේදී භාවිතා කිරීමක් සිද්ධ වෙනවා. මේක තමයි මේකේ තියෙන ප්‍රධානම කාරණා තුන, ප්‍රධානම ක්‍රියා තුන. එතකොට මේ අපරාධය අපි ගත්තොත් මේ අපරාධයට විශේෂයෙන්ම මුලින්ම තියෙනවා මේ ඒකට හේතු වෙන මූලික වරදක්. ඒකට අපි කියනවා predicate offense එක කියලා. එහෙම නැත්නම් අපි unlawful act එකක් කියලා කියනවා ඒකට. අනීතික ක්‍රියාවක්. මේ එහෙම නැත්නම් මූලික වරදක් තියෙනවා මේ අදාළ අපරාධයට. ඒ අපරාධයෙන් ජනනය වෙන මුදල් එතකොට දෙවනවට සිද්ධ වෙන්නේ අර මුදල් විශුද්ධීකරණය කියන වරද මේ මුදල් වලින් ජනනය වෙන මුදල් විවිධ ක්‍රියාවලි ඔස්සේ මුදල් විශුද්ධීකරණය සිදු කරලා අවසානයේදී භාවිතයට ගැනීම සිදු වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය තමයි අපි මුදල් විශුද්ධීකරණය විදිහට හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒ යටතේ අපිට මේ නීතිය යටතේ අනීතික ක්‍රියා unlawful activities අර්ථ දක්වලා තියෙනවා. විශේෂයෙන්ම මේ අනීතික ක්‍රියා යටතට ගැනෙන බොහෝ වරදවල් මේ මුදල් විශුද්ධීකරණයේ පනතේ මේ අර්ථ දක්වලා තියෙනවා. ඒක අපි මම මේක ගැන විශාල විදිහට මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මෙතන අනීතික ක්‍රියා විදිහට මෙතන තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වාලීම හා මැඩ පැවැත්වීමට අදාළව තත්කාලයේ පවත්නා යම් නීතියක් ආනියෝගයක් ඒ වගේම අල්ලස් පනත යටතේ කියන්නේ අල්ලස් ගැනීම සම්බන්ධව ඒ වගේම තුවක්කු ආඥා පනත උපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ තියෙන වැරදි ඒ වගේම විනිමය පාලන පනත යටතේ දැන් විනිමය පාලන පනත නෙමෙයි විනිමය පනත යටතේ යම් රීතියක් නියෝගයක් තියෙන එකක් ඒ වගේම 1988 අංක 30 දරන බැංකු පනතේ 83 ඈවගන්තිය මේක මේ පිරමිඩ් ස්කීම්ස් වලට සම්බන්ධව ඒ වගේම ජාතීන් අතර සංවිධානය කරන අපරාධයකට අදාළ තත්කාලයේ බලපවත්නා යම් නීතියක් වෙනම් ඒක ඒ වගේම සයිබර් අපරාධත් මේකෙදි මේ අනීතික ක්‍රියා ගණයට මේක කවර් කරලා තියෙනවා මේ සයිබර් අපරාධත් මේ ගණයට වැටෙනවා ඒ වගේම ළමයින්ට එරෙහිව වන වැරදි වලට අදාළව පවත්නා යම් නීතියක් ඒ වගේම යම්කිසි තැනැත්තන් වෙළඳාම් කිරීම ජාවාන් කිරීම වගේම ඒ සම්බන්ධ වැරදි වලට අදාළව තත්කාලයේ බලත් පවත්නා යම් ලිඛිත නීතියක් වෙනවා නම් ඒක ඒ වගේම රේගු ආඥා පනත යටතේ සාධන ලද යම් නියෝගයක් ඒ වගේම සුරාවදු ආඥා පනත යටතේ තියෙන යම් කිසි වැරදි තියෙනවා නම් ඒ සියලුම දේ අනීතික ක්‍රියා ගන්නට වැටෙනවා ඒ වගේම තමයි ගෙවීම උපක්‍රම වංචා පිළිබඳ පනත ජාතික පාරිසරික පනත සහ ඒත් එක්කම තවත් දෙයක් තියෙනවා මරණීය දණ්ඩනය හෝ වසර 5ක් හෝ ඊට වැඩි කාල සීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් ලැබිය හැකි බලපවත්නා වෙනත් යම් නීතියක් යටතේ වූ යම් වරදක් තියෙනවා නම් ඒකත් මේ අනීතික ක්‍රියා ගණයටම තමයි වැටෙන්නේ. එතකොට මේ අනීතික ක්‍රියා කියන unlawful activities කියන මේ වරදවල් වලට විශාල වපසරියක් තියෙනවා විශාල විදියට මේකට මේ unlawful activities ගොඩක් මේකේ අර්ථ දක්වලා තියෙනවා මේක කවර් වෙන විදියට. එතකොට මේ unlawful activities වලට අමතරව තවත් දණ්ඩ නීති සංග්‍රහයේ යම්කිසි මේ වගන්ති යටතේ වන වරදවලුත් මේකේ හඳුන්වලා තියෙනවා. දීපල වංක ලෙස සාවද්‍ය පරිහරණය ඒ වගේම සාපරාධී විශ්වාස කඩ කිරීම අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම සහ යම් තැනැත්තෙකු සම්බන්ධව ආරක්ෂා කිරීමට බැඳී ඇති වරදකරුවෙකු විසින් එකී තැනැත්තාවට අයුතු ලෙස ලාභ හානි සිදු කර ඇති බව දනිමින්ම වංචා කිරීම මේ වගේ මේ
මේ දණ්ඩ නීති සංග්‍රහයේන සමහර මේ වැරදිවලුත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර අපි ගත්තොත් එහෙම මේ 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ලංකාවේ මේ මුදල් විශුද්ධීකරණයේ වරද විදිහට මේ අපිට මේ වැළැක්වීමේ පනත මගින් මුදල් විශුද්ධීකරණයට අයත් වෙන වැරදි හා දඬුවම් පිළිබඳව අපිට නීතිමය පසුබිම පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව අපිට දැන් අපි සාකච්ඡා කරපු විදිහට නීති අනුකූල නොවන මාර්ග හරහා මුදල් හෝ දීපල ඉපයීම, ඒ වගේම ඒවා ළඟ තබා ගැනීම. එහෙම නැත්නම් මේ සන්තකේ තබා ගැනීම, ඒ වගේම සංගවා තබා ගැනීම, සංගවා තැබීම, එහෙමත් නැත්නම් බැහැර කිරීම, ශ්‍රී ලංකාවට ගෙන ඒම සහ ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාම, ඒ වගේම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම, මේ සියලුම දේ මුදල් විශුද්ධීකරණයට ඇතුළත් වන වැරදි විදිහට අර්ථ දක්වලා තියෙනවා. එතකොට මේ මුදල් විශුද්ධීකරණය අදාළ මේ පනතට අදාළව මේ කලින් සඳහන් කරන මොනියම් ආකාරයේ හරි වරදක් කළා ඒ වරදට මහාධිකරණයේ වරදකරුයයි තීන්දුව වුණොත් එහෙම වසර 5 සිට 20ක් අතර කාලයක් සිර දඬුවම් ලබා දීම, ඒ වගේම දඩයක් ලබා දෙන්න පුළුවන්. ඒක ඒ දීපලවල වටිනාකම සහ ඒ වටිනාකම වගේ 3 ගුණයක් කියන ප්‍රමාණය අතර දඩයක් නියම කරන්න පුළුවන්. ඒ වගේම මේ අදාළ අපරාධ කරුවයි වගේම ඒ වරදකරුගේ වත්කම් රාජසන්තක කරන්න පුළුවන්. ත්‍රස්තවාදයට අරුමුදල් සැපීමේ වරද අපි ගත්තොත් මේක මේ අපිට මේ ත්‍රස්තවාදයට අරුමුදල් සැපීමේ වරද ගැන අපිට මේ තියෙනවා මේ ත්‍රස්තවාදයට වැළැක්වීමේ පනතේ අපිට මේ අර්ථ දක්වලා තියෙනවා. මේකෙදි ඒකේ සෙක්ෂන් 3 යටතේ කිසියම් මාර්ගයකින් කෙලින්ම හෝ අන්‍යාකාරයෙන් මේ නීති විරෝධී ලෙස සහ ඊටමතාම අරුමුදල් සපයන හෝ එකතු කරන යම්කිසි අවස්ථාවකදී ඒක මේතන කොටස් 3ක් වශයෙන් දක්වලා තියෙනවා. එකක් තමයි එක්තරා මේ උපලේඛනයක් තියෙනවා. මේ උපලේඛනයේ විවිධ වැරදි අර්ථ දක්වලා තියෙනවා මේ පනත යටතේ. එතකොට මේ උපලේඛනයේ නිශ්චිත දක්වා ඇති යම්කිසි සම්මුති වලින්, ඒ කියන්නේ ඒ සම්මුති යටතේ තියෙන යම්කිසි වැරදි ඒ විශේෂපතයට තුලට ගැන්වෙන හෝ අර්ථ නිරූපණය තුලට ගැනෙන වරදක් හෝ යම් ක්‍රියාවක්, ඒ වගේම සන්නද්ධ ගැටුම් පවතින තත්වයකදී හෝ වෙනත් අවස්ථාවකදී එයට මේ සිවිල් වැසියන්ට හෝ වෙනත් යම් තැනැත්තෙකුට මරණය සිදු කිරීම හෝ බලපත්‍ර ශාරීරික පීඩා ඇති කිරීමේ අදහසින් කරන ලද සහි ස්වභාවය සහ අන්තර්ගතය මගින් යම් ක්‍රියාවක් කිරීම සඳහා හෝ එවැනි යම් ක්‍රියාවක් කිරීමෙන් වැළැක්වීම සඳහා ජනතාවට තර්ජනය කරනු ලබන හෝ ආණ්ඩුවකට හෝ ජාත්‍යන්තර ආයතනයකට බලපෑම් කිරීම අරමුණු කරන ලද වෙනත් යම් ක්‍රියාවක්, එහෙම නැත්නම් යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා මේ සියලුම දේ කැටි කරලා මෙතන මේ නීතියේ අර්ථ දක්වලා තියෙනවා. මෙහිම යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමේ අරමුණෙන් යම් අරමුදලක් හෝ දීපල හෝ සම්පූර්ණයෙන්ම හෝ කොටසක් වශයෙන් එවැනි කටයුත්තක් සඳහා යොදන වන බවට අදහස ඇතිව හෝ එසේ යොදවන බවට දැනුම ඇතිව මෙතන ඒ විදිහ දැනුමක් ඇතිව එවැනි කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බවට විශ්වාස කිරීමට හේතු තිබියදී එවැනි අරමුදල් හෝ දීපල ඍජුව හෝ වක්‍රව නීති විරෝධී ලෙස සහ ඊටමතාව සපයන හෝ එකතු කරන යම් තැනැත්තෙකු යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදියෙකු මේ ත්‍රස්තවාදීන් හෝ ඒ සංවිධානයක් සඳහා මුදල් සැපීමේ වරදට වරදකරු වෙනවා කියලා දක්වලා තියෙනවා. ඒතර මේ පනත යටතේ මේ වරදකරු වුණොත් ඒකට සිර දඬුවම වසර 15 සිට 20 දක්වා ඒ වගේම දඩ මුදලක් නියම කරන්න පුළුවන්. මෙතෙන්දී ඇත්තටම මේ ලබා දුන් හෝ එකතු කරන ලද අරමුදල් දීපල ඇත්ත වශයෙන්ම වරදට භාවිතා කරපු බව පෙන්වීම අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි කලිනුත් කතා කරා වගේ මේක නීත්‍යානුකූල වශයෙන් හෝ නීත්‍යානුකූල නොවන විදියට අපරාධ මූලාශ්‍ර විදියට අරමුදල් සපයාගෙන තියෙන්න පුළුවන්. සිර දඬුවම වසර 15 සිට 20 දක්වා ඒ වගේම දඩ මුදලක් නියම කරන්න පුළුවන්. අපි බැලුවොත් මේ මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපීම අතර වෙනස මොකක්ද? අපි මේ දෙකම දැන් සාකච්ඡා කරා. එතකොට අපි වෙනස බැලුවොත් එහෙම මුදල් විශුද්ධීකරණය කියන්නේ අපි නිතරම ඒක ගැන සලකා බලන්නේ මේකේ මූලාශ්‍රය කුමක්ද කියන එක. ඒ කියන්නේ මේ මුදල් වල ප්‍රභාවය මූලාශ්‍රය මොකක්ද? මේ මුදල් කොහෙන්ද ආවේ කියන එක තමයි අපි සරලව කියනවා නම් අපි මෙතෙන්දී සලකලා බලන්නේ. ඒ වගේම තමයි ත්‍රස්තවාදයට අරමුදල් සැපීම ගත්තොත් එහෙම එහිදී අපි සලකා බලන්නේ අවසන් භාවිතය. එහෙම නැත්නම් මේ අරමුදල් වල ගමනාන්තය කුමක්ද කියන එක. එතකොට ඒ කියන්නේ අපි ත්‍රස්තවාදයට අරමුදල් සැපීමේදී බලන්නේ මේ මුදල් ගියේ කොහාටද කියලා. මුදල් විශුද්ධීකරණය
හා ත්‍රස්තවාදීන් අරමුදල් සැපීම සම්බන්ධ මේ වෙනස බලනකොට අපි කතා කළා වගේ අරමුදලේ ආරම්භය තමයි නීති විරෝධී වෙන්නේ. ඒ වගේම අවසාන මේ ත්‍රස්තවාදයට අරමුදල් සැපීමේදී අරමුදල් වල අවසාන භාවිතය තමයි නීති විරෝධී වෙන්නේ. ඒ වගේම මේ මුදල් විශුද්ධීකරණය සලකලා බලුවාම ඒක නිතරම පටන් ගන්න නීති විරෝධී ක්‍රියාකාරකමකින්. ඒ නීති විරෝධී ක්‍රියාකාරකමින් උපයන ලද වත්කම් වලින් යම්කිසි මේ වත්කම් උපයා ගන්නවා. ඒ වත්කම් මුදල් විශුද්ධීකරණය අරමුණ ඇතිව විවිධ ගනුදෙනු සිදු කරමින් මුදල් විශුද්ධීකරණය සිද්ධ කරනවා අවසානයේදී. එතකොට අපි ත්‍රස්තවාදයට අරමුදල් සැපීම සලකලා ගත්තාම ඒකෙදි අපි අරමුදල් රැස් කරනවා. ඒ අරමුදල් හුවමාරු කිරීම සිද්ධ කරනවා. ඒ අරමුදල් තමන්ගේ ත්‍රස්ත කටයුතු සඳහා අවශ්‍ය තැන් වලට ඒ කියන්නේ ගොඩක් තැන් වලින් එක්ස්ප්‍රෙස් කළ අරමුදල් ඒ රැස් කරපු අරමුදල් අදාළ තැන් වලට ඔවුන්ට ත්‍රස්ත ක්‍රියාව සිදු කිරීමට සඳහා ඔවුන් ඒ අරමුදල් හුවමාරු කිරීම සිදු කරනවා. ඒක එක්ස්ප්‍රෙස් කරලා ඊට පස්සේ මේ අරමුදල් නීති විරෝධී අයුරින් ත්‍රස්ත ක්‍රියා සඳහා භාවිතා කරනවා. මම හිතන්නේ දැන් අපි මේ අවස්ථාව වෙනකොට අපි සාකච්ඡා කරා මුදල් විශුද්ධීකරණය කියන්නේ මොකක්ද? ඒ වගේම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම කියන්නේ මොකක්ද? ඒ වගේම එහි ප්‍රතිවිපාක පිළිබඳව, ඒ වගේම එහි නෛතික පසුබිම, ඒ වගේම ජාත්‍යන්තරය මේ සම්බන්ධයෙන් තියෙන යාන්ත්‍රණය මොකක්ද? ඒ වගේම මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? මේ දේවල් අපි සාකච්ඡා කරා. මම හිතන්නේ අපිට පොඩි කොල් එකක් කරන්න අවස්ථාව තියෙනවා දැන්. අපි පොඩි ප්‍රශ්නයක් අහලා ඔබට පුළුවන් මේකට පිළිතුර ලබා දෙන්න අපිට. අපි බලමු මේක ඔබට පහසු ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතනවා. අපි දැන් මේ සාකච්ඡා කරපු දේවල් සමග ඔබට දැන් ප්‍රශ්නය පේනවා ඇති ස්ක්‍රීන් එකේ. මේ ප්‍රශ්නය තියෙන්නේ අතරම පහත දැක්වෙන ඒවායේ මූල්‍ය වංචා හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් වල දර්ශකයා ලෙස හඳුනාගත හැකි මොනවාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒකට අදාළ පිළිතුරු තියෙනවා. පිළිතුරු වලට දීලා තියෙනවා ව්‍යාජ හෝ වෙනස් කළ ඉන්වොයිස්, ඒ වගේම මූලාරම්භය සොයාගත නොහැකි බැංකු තැන්පතු, වත්කම් වසන් කිරීම, එහෙමත් නැත්නම් ඉහත සියල්ලම. මේ විදිහට පිළිතුරු තියෙනවා. කාල වේලාව ප්‍රමාණවත්ද? අපි ප්‍රතිඵල බලමුද? ඔව් අපි අවසන් කරමුද? මම හිතනවා තව තත්පර කිහිපයකින් අපි මේක මම හිතන්නේ අපි දැන් අවසන් කරලා තියෙන්නේ පොල් එක. මේකේ ගොඩක් අය 91%ක්ම පිළිතුරු දීලා තියෙන්නේ ඉහත සියල්ලම කියන එක. අතරම නිවැරදි පිළිතුරත් ඒක තමයි. මොකද අපි ගත්තොත් මූල්‍ය වංචා නීති විරෝධී ක්‍රියාකාරකම් වල දර්ශකයක් විදිහට අපිට ගන්න පුළුවන් දෙයක් තමයි ව්‍යාජ හෝ වෙනස් කළ ඉන්වොයිස්. මොකද ගොඩක් වෙලාවට මුදල් විශුද්ධීකරණයේදී මේ වගේ ව්‍යාජ විදියට වෙනස් කරපු ඉන්වොයිස් භාවිතය සිදු වෙනවා. ඒ වගේම මූලාරම්භය සොයාගත නොහැකි බැංකු තැන්පතු කොහොමත් අපි මේ ගැන කතා කරා. ඒ වගේම තමයි වත්කම් වසන් කිරීම. මේ සියලුම දේ අපිට මේ මූල්‍ය වංචා හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් වල දර්ශකයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. එතකොට 91%ක් පමණම මේ පිළිතුර දක්වලා තියෙනවා. පිළිතුර විදිහට කිහිප දෙනෙක් පමණයි, ඊටම සුළු ප්‍රමාණයක් විතරයි අනිත් පිළිතුරු දක්වලා තියෙන්නේ. අපි දැන් බලමු 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. අපි මුලින් කතා කරා කලින් 52 ගැන කතා කරා. ඊට පස්සේ දැන් අපි කතා කරමු මේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීම පනත යටතේ අපිට තියෙන මොනවාද ඒ ව්‍යවස්ථා මොනවද කියලා අපි දැන් සලකලා බලමු. මෙතෙන්දී ගොඩක් වෙලාවට අපි දැන් කලින් කතා කරපු පනත් වලදී ඒවැදී අවබෝධ වෙන්නේ මුදල් විශුද්ධීකරණය වළක්වන්න අදාළ නීතිමය පසුබිම සහ මේ අධිකරණ ක්‍රියාවලිය ඒවා ස්ථාපනය කරලා තියෙනවා. මේ රටක් විදිහට අපිට මේ ජාතික මූල්‍ය පද්ධතියේ මුදල් විශුද්ධීකරණය සිදු වෙනවද? එවැන්නක් සිදුවනවා නම් ඊට අදාළ තොරතුරු ලබා ගන්න, ඒ වගේම ඒවා වළක්වන්න අවශ්‍ය මාර්ගෝපදේශ, ඒ වගේම නිර්දේශ සකස් කරන්න ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ සඳහා ප්‍රතිපාදන අපිට ලබා දීලා තියෙන්නේ මේ අපි කලින් කතා කරපු මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ඔස්සේ වැනි ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරලා නැහැ. නමුත් වෙනත් පනතක් මගින් තමයි ශ්‍රී ලංකාවේ මේ යාන්ත්‍රණය ස්ථාපිත කරලා තියෙන්නේ.
ඒක තමයි 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ තමයි මේ යාන්ත්‍රණය අපිට දක්නට ලැබෙන්නේ. එතකොට මේ පනත යටතේ මූල්‍ය බුද්ධි ඒකකයේ පිහිටුවීම, ඒ වගේම මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්යයන්, ඒ වගේම මේ පනත යටතේ මේ නියාමනයට යටත් වන ආයතන දක්වලා තියෙනවා. ඒ වගේ මේ ආයතනයන්ට අදාළ රෙගුලාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් එහි බලතල දක්වලා තියෙනවා. අපි ඊළඟට සලකා බලමු මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්යභාරය මොකක්ද කියන එක. මුලින්ම මූල්‍ය බුද්ධි ඒකකයේ පිහිටුවීම සම්බන්ධයෙන් අපි කතා කරොත් මෙහි පසුබිම තමයි මේ මූල්‍ය කාර්ය සාධක බලකායේ අපි ඉස්සෙල්ලා කතා කරා නිර්දේශ 40ක් තියෙනවා කියලා. ඒ නිර්දේශ වලින් 29 වෙනි නිර්දේශයට අනුව සෑම රටක්ම ස්වාධීන මෙහෙයුම් සහ ස්වයං පාලන සහිත මූල්‍ය බුද්ධි ඒකකයක් ස්ථාපිත කරන්න ඕනේ. ඒ මූල්‍ය බුද්ධි ඒකකය ඒ අනුව 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ මේ පනත යටතේ මාර්තු 2006 මාර්තු මාසයේදී පිහිටෙව්වා. මූල්‍ය බුද්ධි ඒකකයේ පිහිටුවීමට අදාළව 2006 මාර්තු 23 වන දින ඇති ගැසට් නියෝගය අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරලා තියෙනවා. එතකොට මේ මූල්‍ය බුද්ධි ඒකකය මේ පිහිටුවීමේදී ඒක ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් වශයෙන් තමයි මේක පිහිටුවලා තියෙන්නේ. ඒතර අපි මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධාන කාර්යයන් විදිහට අපි ගත්තොත් එහෙම ප්‍රධානම කාර්යයන් තමයි මේ කාර්යයන් අපේ අපි දැන් කතා කරන 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ දක්වලා තියෙනවා. අපි ඒක කිව්වොත් FTR එක කියලා අපි හඳුන්වන මේ පනත 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ මේ කාර්යභාරයන් අපිට දක්වලා තියෙනවා. එතකොට අපි සරලව ගත්තොත් එහෙම මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධාන කාර්යයන් තමයි මුදල් ගනුදෙනු වාර්තා කිරීම, වාර්තා රැස් කිරීම. ඒ මුදල් ගනුදෙනු වාර්තා රැස් කරලා ඒ වගේම ඒ පිළිබඳව මේ වාර්තා ලබාගෙන මේ පිළිබඳව විමර්ශනය කිරීම මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධාන කාර්යයක් විදිහට ගන්නවා. ඒ වගේම තමයි මේ මුදල් ගනුදෙනු, විද්‍යුත් මුදල් ගනුදෙනු සහ සැකකටයුතු ගනුදෙනු පිළිබඳව මේ මූල්‍ය ආයතන වලින් මේ වාර්තා ලබාගෙන මේ කාර්යයට අදාළව ඒවා විශ්ලේෂණය කිරීම, පරීක්ෂණ සිදු කිරීම, ඒ වගේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම, මේ වගේ දේවල් තමයි මූල්‍ය බුද්ධි ඒකකයේ කාර්යභාරයට අයත් විශේෂම කාරණා. මේ කාරණා දක්වලා තියෙනවා මේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15 වන වගන්තිය යටතේ. එතකොට ඒ වගේම මේ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ මේ මූල්‍ය පද්ධති විවිධ ආයතනයන්ට මුදල් විශුද්ධීකරණයෙන් වැළැක්වීමට අදාළ විවිධ රීති මාර්ගෝපදේශ නිකුත් කරන්නත් මූල්‍ය බුද්ධි ඒකකයට බලය තියෙනවා. ඒ වගේම තමයි ඒවට අදාළ රෙගුලාසි රීති නිකුත් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මූල්‍ය පද්ධතියේ මේ ඉන්න සේවක සේවිකාවන්ගේ වගේ මහ ජනතාවගේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට අදාළ දැනුම වැඩි දියුණු කිරීම, ඒ ධාරිතාව ඉහළ නැංවීම, ඒ සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම, ඒ වගේම වෙනත් රටවල් සමග අවබෝධතා ගිවිසුම් වලට මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදීට අරමුදල් සැපීම සම්බන්ධයෙන් ඒක මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ වෙනත් රටවල් සමග ගිවිසුම් වලට එළඹීමට බලය ලබා දීලා තියෙනවා. මේ කාර්යයන්, මේ විශේෂ කාර්යයන් තමයි මූල්‍ය බුද්ධි ඒකකයට තියෙන්නේ. ඒ වගේම නියාමනයට මේ යටත් වෙන ආයතන අධීක්ෂණය කිරීම සහ ඒ ආයතන අනුකූල නොවන අවස්ථාවලදී දණ්ඩන පැනවීමත් සිදු කරනවා මූල්‍ය බුද්ධි ඒකකයේ විසින්. නියාමනයට අයත් වන ආයතන අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මූල්‍ය ව්‍යාපාර, මූල්‍ය නොවන ව්‍යාපාර කටයුතු සහ වෘත්තිකයන් වශයෙන් අපිට බෙදා දක්වන්න පුළුවන්. ඒතර මේ ආයතන යටතේ මූල්‍ය ව්‍යාපාර යටතේ අපිට ගන්න පුළුවන් බැංකු, එතකොට මුදල් සමාගම්, ඒ වගේම මේ ඉන්ෂුරන්ස් කම්පනීස් අපිට ගන්න පුළුවන්, ඒ වගේම ස්ටොක් බ්‍රෝකර්ස්ලා, ඒ වගේම මේ මනි චේන්ජර්ස්ලා, ඒ වගේ මේ ආයතන අපිට මූල්‍ය ව්‍යාපාර යටතේ ගන්න පුළුවන්. ඒ වගේම මූල්‍ය නොවන ව්‍යාපාර කටයුතු යටතේ මේ දේපල වෙළඳාම් කටයුතු වල යෙදෙන අය, ඒ වගේම මේ ප්‍රෙෂස් මෙටල්ස්, ඒ කියන්නේ මේ වටිනා ලෝහ වර්ග වෙළඳාම් යෙදෙන අය, ඒ වගේම කැසිනෝ වල, ඒ වගේම මේ lawyers and notaries and ඒ කියන්නේ නීතිඥයන්, ඒ වගේම ගණකාධිකාරීවරුන්, මේ වගේ අයව අපිට මූල්‍ය නොවන ව්‍යාපාර කටයුතු අංශය යටතේ නියාමනයට ලක් වෙනවා.
ඒ වගේම තමයි මූලික බුද්ධි ඒකකය සහ ඒ සම්බන්ධතාව ගැන අපි සලකලා බැලුවොත් එහෙම විශේෂයෙන්ම මූලික බුද්ධි ඒකකය නීතිපති දෙපාර්තමේන්තුවත් සමග සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම නියාමන ආයතන සමග නියාමන ආයතන විදියට ගත්තාම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, විනිමය පාලන දෙපාර්තමේන්තුව, කොළඹ කොටස් වෙළඳපොළ, ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වගේ දෙපාර්තමේන්තු සමගත් මේ නියාමන ආයතන සමග මේ ශ්‍රී ලංකා මේ මූල්‍ය බුද්ධි ඒකකය ඊටම සහයෝගිතාවෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි වාර්තා කිරීමේ ආයතන. වාණිජ්‍ය බැංකු වාර්තා කිරීමේ ආයතන විදිහට ගත්තාම මේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීමේ හැකියාව තියෙන ආයතන බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු, ඒ වගේම විශේෂිත බැංකු, රක්ෂණ සමාගම් සහ බ්‍රෝකර් සමාගම් මේගොල්ලන් සමගත් සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම නීති ක්‍රියාත්මක ආයතන කරන ආයතන සමගත් මේ සහයෝගයෙන් කටයුතු කිරීම සිදු කරනවා. ඒ වගේම තමයි මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් පවත්වනවා. ඒ වගේම තමයි දැනුවත් කිරීමේ මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් එහෙම පත්තරවල පළ කරනවා. මේත් ඒ වගේ අවස්ථාවන් තමයි මේ දැක්වෙන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙම මේ ආයතනික හා පුද්ගලමය වගකීම් මේ සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මේ ජාතික මට්ටමේ ගත්තාම මුදල් විශුද්ධීකරණය හා වැළැක්වීම හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩලීම සඳහා විවිධ අංශවල මේ ක්‍රියාකාරීත්වය අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් විශේෂයෙන්ම මේ රීති නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සඳහා උපකාරී වන මූල්‍ය ආයතන සඳහා වගේම මූල්‍ය නොවන ආයතන සඳහාත් මේ රීති නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ මූලික තොරතුරු ලබා ගන්නා ලෙස මේ ආයතන වලට උපදෙස් ලබා දීලා තියෙනවා මේ තියෙන රීති යටතේ. එතකොට යම් පුද්ගලයෙකු මේ විසින් මේ මූල්‍ය ආයතන සමග හෝ එහෙම නැත්නම් මූල්‍ය නොවන ආයතන සමග එහෙම නැත්නම් මේ වෘත්තිකයන් සමග ව්‍යාපාර ගනුදෙනුවක් පවත්වන්න යනකොට ඒ හැකි හැම විටම මේ ආයතන වලට ඌ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වෙන අනන්‍යතාවය නිවැරදිව ඒ ආයතන වලට ලබා දෙන එක අත්‍යවශ්‍ය කරුණක්. ඒ ආයතන විසින් ඒ ගනුදෙනුකරු හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සිදු කිරීම, ඒ වගේ මේ ලියකියවිලි ලබා ගැනීම ඊටම අවශ්‍යයෙන් කර යුතු දෙයක්. ඒ වගේම මේ ලබා ගන්න ලියකියවිලි වර්ෂ 6ක කාලයක් තුල තමන් සන්තකයේ තබා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ ගනුදෙනුකරුවන් හඳුනාගත්තට පස්සේ දිගටම අඛණ්ඩවම අපි කියනවා ඒ හඳුනා ගැනීම අඛණ්ඩව නිසි උද්යෝගයෙන් කටයුතු කිරීම නැත්නම් ongoing due diligence කියලා. අපි ගනුදෙනුවන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් අපි කියනවා customer due diligence කියලා. එතකොට මේ අඛණ්ඩවම මේ ගනුදෙනුකරුවාගේ ඒ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් මේ ඒ ඔවුන්ගේ මේ හඳුනා ගැනීම පවත්වාගෙන යන්න ඕනේ මේ අඛණ්ඩ ආකාරයකින් මේ මූල්‍ය ආයතන සහ අනෙකුත් ආයතන. ඒ වගේම තමයි දැන් අපි ගත්තාම මේ ආයතන වලට තවත් තියෙන වගකීමක් තමයි මේ පනතේ නියම වලට අනුකූලව ආයතනය විසින් මේ කටයුතු සිදු වෙනවා කියලා, ඒ පනතට අනුකූලව කටයුතු කරනවා කියලා සහතික කිරීම සඳහා අනුකූලතා නිලධාරියෙකු පත් කළ යුතුයි. ඒතර මේ අනුකූලතා නිලධාරියා මේ විසින් ඔහු තමයි මේ ආයතනවල මේ කටයුතු මේ පනත යටතේ සිදුවෙන කටයුතු ඒ අවශ්‍ය වගකීම් නිසියාකාරයෙන් සිදුවෙනා විදිහට සහතික කිරීම මේ අනුකූලතා නිලධාරියට තමයි බාර වෙලා ඒ වගකීම බාර වෙලා තියෙන්නේ. එතකොට මේ සෑම මූල්‍ය ආයතනයක් විසින්ම මේ ගනුදෙනුකරුවන් වෙතින් මේ මුදල් විශුද්ධීකරණ යට අධික විශුද්ධීකරණ අවදානම් සහ මේ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපීමේ අවදානම හඳුනා ගන්න අවශ්‍යයි. එතකොට මේ හඳුනා ගැනීමේදී හඳුනා ගැනීමේ ලේඛන වල පිටපත් තබා ගන්න ඕනේ. ඒ වගේම හඳුනා ගැනීමේදී විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත, එහෙම නැත්නම් විදේශ ගමන් බලපත්‍රය, එහෙම නැත්නම් දියදුරු බලපත්‍රය ළඟ තබා මේ ලබා ගන්න ඕනේ. ඒ වගේම සිට ලිපිනය හෝ ව්‍යාපාරික ලිපිනය ලබා ගන්න ඕනේ. රැකියාව
සේවා යෝජකයාගේ නම් පිළිබඳව ඒ විස්තර ලබා ගැනීම අවශ්‍යයි. ඒ වගේම ව්‍යාපාරික නම් මේ ව්‍යාපාරයේ ස්වභාවය සහ මේ අපේක්ෂිත ආදායම් මේ වගේ විස්තර මේ මූල්‍ය ආයතන වලින් ඔබගෙන් ලබා ගන්නවා. ඒ වගේම ගිණුම ආරම්භීමට හේතු ගිණුමක ආරම්භයේදී මේ ගිණුම ආරම්භීමට හේතු මේ වගේ ගනුදෙනු කරු හඳුනා ගැනීමේ දී අපි අවශ්‍ය වෙන යම්කිසි අයිතමයන් ටිකක් තියෙනවා මේ රීතිවල දක්වලා. මේ විදිහට ගනුදෙනුව හඳුනා ගැනීම ලෝකයේ සෑම රටක්ම පිළිගත් ක්‍රමවේදයක්. ඒක නිසා මේ පිළිබඳව සෑම ගනුදෙනුකරුවෙක්ගේම අවධානය යොමු වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය සහයෝගය මත තමයි මේ මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මර්ධනය කිරීමේ සාර්ථකත්වය රඳා පවතින්නේ. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම තවත් වගකීමක් තමයි මේ ආයතන වල තියෙන අනිවාර්ය වාර්තා කිරීමේ වගකීම. ඒ කියන්නේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. cash transactions ඒ වගේම විද්‍යුත් අරමුදල් හුවමාරු ඒ කියන්නේ electronic fund transfers. ඒ වගේම සැකකටයුතු ගනුදෙනු වාර්තා suspicious transactions මේ වාර්තාවන් තුනම ලබා දීමේ වගකීම පැවරෙනවා මේ ආයතන වලට. ඒතර මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් මේ විදිහට සපයන තොරතුරු හා නීති විරෝධී ක්‍රියාවලියක් සම්බන්ධයෙන් යම්කිසි සැකයක් තියෙනවා නම් ඒ පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත ලැබෙන තොරතුරු මේ ලබා ගැනීම කළ යුතුයි කියලා මේ පනතේ 15 වන වගන්තිය යටතේ 15(1) වගන්තිය යටතේ දක්වලා තියෙනවා. මෙතනදී අපි කතා කරන්නේ සැකකටයුතු මුදල් වාර්තා සම්බන්ධව. එතකොට සැකකටයුතු ගනුදෙනු වාර්තාවලදී මේ සැකකටයුතු ගනුදෙනුවක් කියලා අපි හඳුන්වන්නේ යම්කිසි වාර්තා කරන ආයතනයකට යම්කිසි පුද්ගලයෙක්ගේ යම්කිසි මූල්‍ය කටයුතු වලදී යම්කිසි සැකකටයුතු දෙයක් දැක්කහම ඒ පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත යොමු කරන වාර්තාවක් තමයි සැකකටයුතු වාර්තාවක් විදිහට අපි දක්වන්නේ. මේ සැකකටයුතු වාර්තාවකදී අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් අපිට මේ සැකකටයුතු කියන එකට උදාහරණ විදිහට ගනුදෙනු කරන නොගැලපෙන විශාල තැන්පතු තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි වාර්තා කළ යුතු මට්ටමට වඩා අඩු නිරන්තර තැන්පතු තියෙන්න පුළුවන්. මොකද අපිට මුදල් වාර්තා කිරීම යටතේ අපිට මේ cash transaction සහ මේ මම කලින් කියපු මේ මුදල් මම ඉදිරියට පිටපස්සට ගියොත් මෙතන මුදල් ගනුදෙනු වාර්තා සහ විද්‍යුත් අරමුදල් හුවමාරු වලදී යම් කිසි threshold එකක් තියෙනවා. මෙතෙන්දී යම් කිසි උපරිමයක් යටතේ අපිට මේ මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත ගනුදෙනු වාර්තා කිරීම සිදු කළ යුතුයි. එතකොට මිලියනයක් දක්වා මිලියනයකට හෝ මිලියනයකට වැඩි මේ මුදල් ගනුදෙනු වාර්තා සහ විද්‍යුත් අරමුදල් හුවමාරු වාර්තා යොමු කරන්න ඕනේ මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත. එතකොට සැකකටයුතු වාර්තාවකදී එහෙම මේ threshold එකක් නැහැ. ඕනෑම සැකකටයුතු අවස්ථාවකදී මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත ඒ පිළිබඳව යොමු කිරීම අවශ්‍ය වෙනවා. එතකොට මේ තියෙන මේ වාර්තා කළ යුතු මට්ටමට වඩා අඩු තැන්පතු නිරන්තරයෙන්ම සිදු කිරීමත් යම්කිසි සැකයක් උපදවන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අක්‍රීය ගිණුමක් එකපාරටම ක්‍රියාත්මක කිරීම තුළින් ගනුදෙනුව ආරම්භ වෙනවා. ඒ වගේ අවස්ථාවල අපි දකිනවා හුඟ කාලයක් පුරා අක්‍රිය කරලා තිබිලා ඊට පස්සේ එකවරම මේ ගිණුම ක්‍රියාත්මක කරලා ඒකට ඉතා විශාල වශයෙන් මුදල් තැන්පත් කිරීම දක්වන්නට ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධතා ඇති බවට සැක කරන අවස්ථා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තොරතුරු හෙළකිරීමට ඇති අකමැත්ත. සමහර වෙලාවට මේ ගනුදෙනු කර හඳුනා ගැනීමට යාමේදී මේ මූල්‍ය ආයතන සහ මූල්‍ය නොවන ආයතන වලට තොරතුරු හෙළකිරීමට අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථික හරයක් නොමැති ගනුදෙනු කරනකොට ඒ වගේ අවස්ථාවලදීත් යම්කිසි සැකයක් මතුවෙන්න පුළුවන්. ඇයි මේ විදිහට මේ ගනුදෙනු සිද්ධ කරන්න කියලා. අපි ගත්තොත් එහෙම මේ සංඛ්‍යා ලේඛන ගත්තොත් එහෙම අපිට cash transactions 2020 වසරේදී විශාල ප්‍රමාණයකින් අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම EFTs ඒ වගේම තමයි මේ විශේෂයෙන් මේ සැකකටයුතු වාර්තා අපිට මේ වාර්තා කරන ආයතන වලින් අපිට වාර්තා වෙලා තියෙනවා 2020 දී මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත 1977ක්. ඒ වගේම තමයි අනෙත් ආයතන වලින් 1688ක්. ඒ වගේම ඒවා විමර්ශනය කරලා 2020 වසරේදී මේ
නීති බලාත්මක කරන ආයතන වලට නිලධාරීන් වෙතට 1827ක් යොමු කරලා තියෙනවා මූල්‍ය බුද්ධි ඒකකයේ විසින්. ඒ වගේම අදාළ නියාමන ආයතන වලටත් නිකුත් කරලා තියෙනවා. එතකොට මේ මූල්‍ය බුද්ධි ඒකකයට පුළුවන් මේ යම්කිසි නීති විරෝධී ක්‍රියාවක් මේ සංස්ථාපනය කරන බවට සැක කරපු අවස්ථාවකදී ඒ නිශ්චිත මේ නීතිය බලාත්මක කරන්න තියෙන නියාමන ආයතනයට ඒ සම්බන්ධයෙන් යොමු කරන්න පුළුවන් ඒ තමන්ට ලැබුණ තොරතුරු වල පිටපතක් ඒ අදාළ මේ ආයතන නියෝජ්‍යයන්ය වෙත යොමු කරන්න පුළුවන්. මේකත් එක්තරා කර්තව්‍යයක් මූල්‍ය බුද්ධි ඒකකයේ. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ තුන්වන පාර්ශව ගනුදෙනු තවත් වගකීමක් අපි ගත්තොත් ආයතනමය වගකීමක් මේක මේ තුන්වන පාර්ශවයේ ගනුදෙනු සිදු කිරීමේදී අපි දන්නවා අපි සමහර වෙලාවට බැංකුවකට ගිහිල්ලා මේ third party transaction එකක් තුන්වන පාර්ශවයේ ගනුදෙනුවක් කරන්න යන අවස්ථාවකදී මේ යම් ගනුදෙනු කඩුවක් විසින් ගිණුමකට වෙන වෙනම හෝ එකවරම හෝ කරන ලබන රුපියල් ලක්ෂ 2ක් හෝ විදේශ ව්‍යවහාර මුදලකින් ඊට සමාන මුදල් ප්‍රමාණයක් ඉක්මවන සියලු තැන්පතු කිරීම සම්බන්ධව ඒ මූල්‍ය ආයතන විසින් ඒ තැන්පතුවට අදාළ ඒ ගනුදෙනුවට අදාළව නම ලිපිනය අනන්‍යතා අංකය ඒ තැන්පත් කරනු ලබන තුන්වන පාර්ශවයේ නම ලිපිනය අනන්‍යතා අංකය ඒ කියන්නේ හඳුනා ගැනීමේ අංකය ඒ වගේම තුන්වන පාර්ශව ගනුදෙනුකරුගේ ඒ සම්බන්ධයෙන් තියෙන අරමුණ ඒ වගේම අත්සන වාර්තාගත කළ යුතුයි. මේක මේ මූල්‍ය ආයතන සඳහා දක්වන රීතිවල දක්වලා තියෙන එක්තරා ඒක වගකීමක්. ඒ වගේම තමයි තවත් මේ වගේම මේ අපි මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් නිකුත් කරලා තියෙන 2006 අංක 2016 අංක 1 දරන මුදල් ඒ ගනුදෙනු කරුවන් හඳුනා ගැනීමේ රීතිය යටතේ නිකුත් කරලා තියෙන තවත් එක්තරා වගකීමක් තමයි මේ politically exposed person ඒ කියන්නේ දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් පිළිබඳව ඔවුන් සම්බන්ධයෙන් කළ යුතු ගනුදෙනු කරුවන් හඳුනා ගැනීමේදී කළ යුතු යම්කිසි ක්‍රියාමාර්ග පිළිබඳව අපි මේ දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් කියන්නේ කවුද කියලා අපි සලකලා බැලුවොත් එහෙම දේශීය වශයෙන් හෝ විදේශීය රාජ්‍යයක් විසින් හෝ ජාත්‍යන්තර සංවිධානයක් විසින් ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය පවරා ඇති යම් පුද්ගලයෙක් තමයි එයින් අදහස් වෙන්නේ. මෙතනදී අදහස් වෙන්නේ මේක දේශපාලන වශයෙන් මේ ක්‍රියාකාරකම් වල යෙදී සිටින පුද්ගලයෙක් පමණක් මේට අයත් වෙනවා කියලා. එතකොට මේකේදී මේ අර්ථ දැක්වීමේදී තියෙන්නේ දේශීය වශයෙන් හෝ විදේශීය රාජ්‍යයක් විසින් හෝ ජාත්‍යන්තර සංවිධානයක් විසින් ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය පවරා ඇති යම් පුද්ගලයෙකු මේන් අදහස් වෙනවා. ඒ වගේම ඒට යම් රාජ්‍යයක හෝ රජයක ප්‍රධානියෙකු, ඒ වගේම දේශපාලනඥයෙක්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක්, අධිකරණ නිලධාරියෙක්, එහෙම නැත්නම් හමුදා නිලධාරියෙක්, ඒ වගේම රජයේ සතු සංස්ථාවක, රජයේ හෝ ස්වාධීන ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු මේන් අදහස් වෙන්න පුළුවන්. ඒ අනුව දේශපාලන මේ වශයෙන් අනාවරණය වූ නැත්නම් විවිධ කාණ්ඩ යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දේශීයව අපිට මේ දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන්, ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුල රාජ්‍ය කර්තව්‍ය පවරා ඇති පුද්ගලයන්, ඒ වගේම තමයි විදේශීයව දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ විදේශීය රාජ්‍යයක් විසින් ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍ය පවරා ඇති පුද්ගලයන්. ඒ වගේම තමයි ජාත්‍යන්තර සංවිධාන දේශපාලන වශයෙන් වල දේශපාලන වශයෙන් අනාවරණය පුද්ගලයන්, ඒ කියන්නේ ජාත්‍යන්තර සංවිධානයක් විසින් ප්‍රමුඛ රාජ්‍ය කර්තව්‍යයක් පවරා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ දේශපාලන මේ වශයෙන් අනාවරණය පුද්ගලයන්ගේ මේ පවුලේ සමීප සමාජිකයන් ඒ වගේම සමීප ආශ්‍රිතයන් විදිහට ගන්න අයත් මේ දේශපාලන වශයෙන් අනාවරණය පුද්ගලයන් ගණයට වැටෙනවා. ඒ වගේම තමයි දේශපාලන වශයෙන් අනාවරණ වූ තැනැත්තෙකුගේ පවුලේ සමාජිකයන් විදිහට අපි ගත්තාම එයට ඇතුළත් වෙනවා කාලාත්‍රයා, ඒ වගේම සහෝදර සහෝදරියන්, ඒ වගේම ඔවුන්ගේ දරුවන්, ඒ වගේම දරුවන්ගේ කාලාත්‍රයන් වෙන්න පුළුවන්. ඒ වගේම දෙමව්පියන් සහ මුණුබිරියන් කියන අය මේ දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන්ගේ සමීප මේ ඔවුන්ගේ පවුලේ සමීප සමාජිකයන් විදිහට ගණනවා. එතකොට මේ දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් යන ගණයට මේ ගණන්නේ මේ මෙතන තියෙන මධ්‍යම මට්ටමේ හරි කනිෂ්ඨ මට්ටමේ හරි රාජ්‍ය නිලධාරීන් මේකට ඇතුළත් වෙන්නේ නැහැ.
ඒ වගේම මේ දේශපාලන කිරිදල කරන දේශපාලනික වශයෙන් අනාවරණය පුද්ගලයන් ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට සහ සමීපතමින් සම්බන්ධව සෑම මූල්‍ය ආයතනයක්ම මේ ව්‍යාපාර සම්බන්ධතා ඇතුළත් වීමට පෙර හෝ ඒ පවතින ව්‍යාපාර සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යන අතරතුරදී මේ ඒක පවත්වාගෙන යාමට පාලක මණ්ඩලයෙන් මේ එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයෙන් මෙහෙම පුද්ගලයෙක් සමග ව්‍යාපාර සම්බන්ධතාවයකට එළඹෙන්න ප්‍රථම අනුමැතිය ලබා ගත යුතුයි. ඒ වගේම තමයි යෝග්‍ය ක්‍රම පාවිච්චි කරලා අර මුදල් වල සහ සම්පත් වල මූලාශ්‍ර තහවුරු කරගන්න ඕනේ. ඒ වගේම තමයි ව්‍යාපාර සම්බන්ධතා සඳහා අඛණ්ඩ ප්‍රවර්ධිත නිසි උද්‍යෝගය කියලා අපි කියනවා. ඒ කියන්නේ enhanced due diligence. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවලදී ටිකක් අනිත් සාමාන්‍ය පුද්ගලයන් හෙලි කරන්න අපි අවශ්‍ය තොරතුරු වලට වඩා සමහර විට ඊට වඩා වැඩිමනත් තොරතුරු මේ මූල්‍ය ආයතන වලින් ලබා ගන්න පුළුවන් මේ වගේ දේශපාලන වශයෙන් අනාවරණය පුද්ගලයන් සම්බන්ධව. මොකද ඔවුන්ගේ තියෙන ඒ තත්ත්වය නිසා ඔවුන්ගේ ඒ මේ තත්ත්වය නිසා යම්කිසි බලපෑම් සිදු කිරීමේ හැකියාව තියෙනවා කියන එක මත මේ ජාත්‍යන්තර වශයෙන් මේ විදිහේ ක්‍රියාදාමයක් හඳුන්වලා දීලා තියෙනවා. දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයන් විදියට වුණ විශේෂ විදියට හඳුනා ගැනීමේ අවශ්‍යතාවය. එතකොට මේ දැන් මම ගොඩක් වෙලාවට මෙතන අපි කතා කරේ විශේෂයෙන්ම ආයතනික හා පුද්ගලමය වගකීම් යටතේ මේ එන ප්‍රධානම අපි ගන්නා යම් කිසි අපිට අවශ්‍ය වෙන වගකීම් කිහිපයක් පිළිබඳව මේක මෙතනදී සම්පූර්ණයෙන් අපි මේ රීතිය යටතේ තියෙන දේවල් අපි සාකච්ඡා කරේ නැහැ. මෙතනදී වැදගත්ම දේවල් ටිකක් තමයි අපි මෙතනදී සාකච්ඡා කරේ. එතකොට මේ යටතේදී අපිට මේ පනත යටතේ අපි කටයුතු කරනකොට එතකොට මේ සැක කටයුතු වාර්තාව ආදිය සම්බන්ධයෙන් මේ වාර්තා යොමු කිරීමේදී මෙතෙන්දී අපිට නීතියෙන් ආරක්ෂාවක් තියනවද මේක කරන වාර්තා කරන ආයතන වලට කියන එක අපි සලකලා බලනකොට මේ පනත ප්‍රකාරව ඒ ආරක්ෂාව ලබා දීලා තියෙනවා මේ සත්භාවයෙන් හෝ පනත යටතේ සාධන ලද නියෝග හෝ රීති වලට අනුකූලව මේ මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් දෙනු ලබන විධාන වලට අනුකූලව කරන ලද ක්‍රියාවකට පුද්ගලයෙකුට හෝ ආයතනයකට එරෙහිව සිවිල් අපරාධ හෝ විනය ක්‍රියාමාර්ග නොගත යුතු බවට මේක දක්වලා තියෙනවා. එතකොට මේ අනුකූල නොවන අවස්ථාවලදී දඬන පැනවීමට මූල්‍ය බුද්ධි ඒකකයට හැකියාව තියෙනවා කියලා කලින් කතා කරා. එතකොට මූල්‍ය බුද්ධි ඒකකයට මේක 19 වන අග්වාගන්ති මුදල් මේ අපිට මේ පනත යටතේ 19 වන වගන්ති යටතේ අනුකූල නොවීම සඳහා දඬනය රුපියල් මිලියනය නොඉක්ම විය යුතුයි කියලා අපිට දක්වලා තියෙනවා. ඒ වගේම තමයි පළමු අවස්ථාවට පසුව නැවත වරක් මේ වගේ අපිට අවස්ථාවක් තිබුණොත් එතකොට ඒ අනුකූලව කටයුතු නොකළ එක් අවස්ථාව වෙනුවෙන් පළමු අවස්ථාවේ දණ්ඩනීය වශයෙන් නැති මුදලුමෙන් දෙගුණයක් ඒ වගේම අතිරේක දඩ මුදලකුත් ගෙවිය යුතු වෙනවා. ඒ වගේම තමයි මේ දඩ මුදල් එකතු කිරීම පිළිබඳව වගකීම ඉහත මේ පනත යටතේ පැවරීලා තියෙන්නේ මූල්‍ය බුද්ධි ඒකකයට. ඒ පනවන ලද දඩ මුදල් මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් එකතු කරලා ඒක ඒකාබද්ධ දර මුදලට බැර කරනවා. එතකොට මේ පනත ප්‍රකාරව දක්වලා තියෙන මේ වගන්ති වලට මේ දක්වලා තියෙන අවශ්‍යතාවලට අනුකූලව කටයුතු නොකරන ආයතන වලට මේ දණ්ඩන පැනවීමේදී අපි ගෝලීය තත්ත්වය සලකලා බැලුවොත් එහෙම මේ මෑතකදී මේ සම්බන්ධයෙන් දණ්ඩන පනවීම පිළිබඳව අපි සලකලා බැලුවාම ගොඩාක් වෙලාවට මේ දණ්ඩන සඳහා ඉතා විශාල මුදලක් මූල්‍ය බුද්ධි ඒකක විසින් එහෙම නැත්නම් ඒ සඳහා තියෙන ඒ අධිකාරීන් විසින් ඒ රටවල් වල දණ්ඩන පනවලා තියෙනවා. ඒක අපි ගත්තොත් එහෙම 2018 වසරේදී මේ සම්බන්ධයෙන් මේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් වලින් එතන මේ අපිට සලකන්න පුළුවන් මෙතන බිලියන 4ක් එකතු වෙලා තියෙනවා. මේ වගේම අනිත් 2020 පළවෙනි කාර්තු වෙනකොටම බිලියන 6ක් දක්වා ඒක වැඩි වෙලා තියෙනවා. 2019 දී බිලියන 8ක් එකතු කරලා තියෙනවා. මේ විදිහට
මේ දණ්ඩන සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ අර කලින් සඳහන් කරපු ගණදෙනුකරුවන් හඳුනා ගැනීමේ තියෙන ඒ අවශ්‍යතාවන් වලදී ඒ ආයතන දක්වලා තියෙන අඩුලුහුඬුකම් ඒ වගේම තමයි ගනුදෙනුවන් හඳුනා ගැනීමේදී ඒ ක්‍රියාදාමයේදී තියෙන අඩුලුහුඬුකම් වගේම සැකකටයුතු ගනුදෙනු පිළිබඳව ඔවුන්ගේ ඒ තිබෙන්නට අවශ්‍ය වෙච්ච ඒ අවශ්‍යතාවයන් වලට අනුකූලව කටයුතු නොකිරීම. ඒවා තියෙන අඩුලුහුඬුකම් සම්බන්ධයෙන් තමයි විශේෂයෙන්ම මේ විදිහට දණ්ඩන පනවලා තියෙන්නේ. ඒතර ලංකාවේ ගත්තහමත් මූලික ඒකකයේ විසින් මේ වගේ දණ්ඩන පැනවීම සිදු කරනවා. මේ මෑතකදී සිදුවෙච්ච දණ්ඩන සම්බන්ධයෙන් තමයි මේ දක්වලා තියෙන්නේ. මේක මේ සමහර වෙලාවට මේ වගේ මේ සම්බන්ධ දණ්ඩන පිළිබඳව වෙනත් රටවල් වල ඒ කියන්නේ ගෝලීය වශයෙන් මේ වාර්තාවන් පළ වෙනවා. මම හිතන්නේ මේක අපි අපේ මේ සාකච්ඡාවේ අවසානයේට අපි ළඟා වෙලා තියෙන්නේ. අපිට පුළුවන් මම හිතන්නේ අපි මුදල් විශුද්ධීකරණය හා මේ සම්බන්ධයෙන් කතා කරනකොට මේ අපේ විශේෂයෙන්ම මේ වගකීම් සම්බන්ධයෙන් කතා කරන්න අපි අවශ්‍යයි. ඒ කියන්නේ අපි ආයතන මේ වගේ කීම් සම්බන්ධයෙන් කතා කරා වගේම පුද්ගලමය වශයෙන් අපිට තියෙන වගකීම් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගනුදෙනුවක් කිරීමට සිදු කිරීමට යාමේදී එහෙම නැත්නම් අපි මූල්‍ය ආයතනයකට අපේ ගිණුමක් අපි ඕපන් කරන්න යනකොට අපි ගිණුමක් අපි ගිණුමකින් නැත්නම් ගනුදෙනුවක් සිදු කරන්න යනකොට ඒ ආයතන විසින් අපෙන් අහන බොහෝ ප්‍රශ්න තියෙනවා. සමහර මේ අවශ්‍යතාවයන් වලට අනුව ඒ අහන ප්‍රශ්න වලට අපි උන්ට සහයෝගයෙන් ඒ පිළිතුරු ලබා දිය යුතුයි. ඒ අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ සෑම මූල්‍ය ආයතනයක් විසින්ම මේ ඒ ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින ඒ තොරතුරු අපි නොපිරීලා ඒගොල්ලන්ට ලබා දීමෙන් අපේ අනන්‍යතාවය තහවුරු කිරීමේ වගකීම අපිට පැවරෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරික මේ අවශ්‍යතා සඳහා ව්‍යාපාරික යන් විදිහට ක්‍රියා කරන පුද්ගලයන්ගෙන් ඒ සම්බන්ධව ඒ මූලාශ්‍ර මේ මුදල් වල මූලාශ්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම වලදී ඒ අවශ්‍ය තොරතුරු ලබා දීම කරන්න එක අවශ්‍ය වෙනවා. එතකොට අපි ගනුදෙනුකරු සතු කාර්යභාරය පිළිබඳව කතා කරොත් ශ්‍රී ලංකාව තුල බලයලත් මේ බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වලට ඒවායේ සිටින ගනුදෙනුකරුවන්ට මේ මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් තියෙන බව අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ඒ ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය ආයතන වලින් යම්කිසි කාලීනව කරන විමසුම් තියෙන්න පුළුවන්. මොකද මේ විමසුම් කරන්නේ අර අපි කතින් කතා කරා වගේ අඛණ්ඩව මේ පුද්ගලයන් හඳුනා ගැනීමේ කටයුත්ත සිදු කරන්න අවශ්‍ය නිසා මුලින්ම අපි ගනුදෙනුකරුවෙක් හඳුන්ගත්තට පස්සේ අඛණ්ඩව මේ කස්ටමර් ඩියු ඩිලිජන්ස් කියන එක මේ සිදු කරන්න අවශ්‍යයි. එතකොට යම්කිසි කාලීන පදනමකින් ගනුදෙනුකරුව හඳුනා ගැනීම මේ ආයතන විසින් සිදු කරනවා. එතකොට ඒ ආයතන වලට අවශ්‍ය විමසීම් වලදී ඒ අවශ්‍ය තොරතුරු ලබා දීමෙන් ඔවුන්ට අවශ්‍ය උන්ට සහයෝගය දැක්වීම අත්‍යවශ්‍යම කළ යුතු දෙයක්. ඒ වගේම තමයි මූල්‍ය ආයතනයක ගනුදෙනුකරුවෙකු ලෙස මේ තමාගේ ගිණුම් සම්බන්ධයෙන් පවත්නා මූල්‍ය ආයතන වෙත මේ ගනුදෙනු සම්බන්ධ තොරතුරුත් ඔවුන් අහන ඒ ගනුදෙනුවේ තියෙන පර්පස් එක මොකද්ද, ඒ වගේ අහන ප්‍රශ්නවලදී ඒවට තොරතුරු ලබා දීම සිදු කළ යුතුයි. ඒ තොරතුරු අතර හුඟක් වෙලාවට ගනුදෙනුකරුගේ රැකියාව පිළිබඳ තොරතුරු වෙන්න පුළුවන්. ඒ වගේම ගිණුම ආරම්භීමට මේ හේතු වෙච්ච කරුණු, ඒ වගේම මේ අරමුදල් ලබා ගැනීමේ මූලාශ්‍රයන් ගැන අහන්න පුළුවන්. ඒ වගේම තමන් දේශපාලන වශයෙන් අනාවරණය වූ පුද්ගලයෙක් නම් ඒ පිළිබඳව හෙළි කරන්න අවශ්‍යයි. ඒවට සම්බන්ධව ඒ ආයතන වලින් අහන ප්‍රශ්න වලට පිළිතුරු දීම අවශ්‍යයි. ඒ වගේම තමයි මේ සාමාන්‍යයෙන් ගිණුමක මේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය, සාමාන්‍ය පිරිවැටුම හා අනෙකුත් අදාළ වන මූලික තොරතුරු මේ අතරින් ප්‍රධාන මේ තැනක් ගන්නවා මේ අවශ්‍ය තොරතුරු පිළිබඳව. මම පොඩක් මෙතනින් ඉදිරියට ගියොත් අපි ගත්තොත් එහෙම මේ තනි පුද්ගල ගනුදෙනුකරුවෙක් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මේ රීතිය යටතේ
අර අපි කලින් කතා කරා ගනුදෙනුකරුවන්ට හඳුනා ගැනීම සම්බන්ධයෙන් 2016 අංක 1 දරන මේ රීති නිකුත් කළා තියෙනවා කියලා මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් ඒ රීති යටතේ තනි පුද්ගල ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ රීති ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සඳහා තියෙන අවශ්‍යතාව වෙනමම දක්වලා තියෙනවා. එතකොට එහිදී ඒ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් හඳුනා ගැනීමට අවශ්‍යතාවයන් වෙන වෙනම මේකේ දක්වලා තියෙනවා සම්පූර්ණ නම ඒ වගේම ඒ පෞද්ගලික හැඳුනුම්පත් අංක හැඳුනුම්පත් මේ වළංගු ගමන් බලපත්‍රය එහෙම නැත්නම් වළංගු රියදු බලපත්‍රය ඒකේ පිටපතක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම සිර ලිපින ඒ සිර ලිපින වෙනස් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් යම්කිසි ලේඛනයක් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේ මේ සම්බන්ධයෙන් ඉතාම විස්තරාත්මකව මේ රීතීන් වල දැක්වෙනවා. ඒ වගේම තමයි මේ හිමිකාරත්ව හවුල් ව්‍යාපාර ගිණුම් සම්බන්ධයෙන් වෙනමම ඒවා දිදී අවශ්‍ය වෙන විස්තර වෙනමම දැක්වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ව්‍යාපාර සම්බන්ධයෙන් ඒ ව්‍යාපාරයේ ආදායම් බදු ලිපිගුණු අංක හිමිකාරීත්ව පාලන ප්‍රමාණ ඒ වගේම ඒ ව්‍යාපාර සම්බන්ධයෙන් මේ හවුල්කරුවන් සම්බන්ධයෙන් විස්තර සපයන්න අවශ්‍යයි. එතකොට මේ විශේෂ තොරතුරු ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි සංස්ථා වගේ ආයතන ගත්තාම ඒ වගේ ඒවට අවශ්‍ය වෙන අවශ්‍යතාව වෙනමම සඳහන් කරලා තියෙනවා මේ රීති යටතේ. එතකොට මේ වැදී සමහර වෙලාවට මේ සංස්ථාවල මේ කොටස් හිමියන්ගේ ලැයිස්තු වගේ දේවලුත් අවශ්‍ය වෙනවා. එතකොට ඒ අවශ්‍යතාවවලට අනුව ඒ තොරතුරු ලබා දීම ඉතාම වැදගත්. මේ සමාජ ජාලා සමිති පුණ්‍යායතන මේවා සම්බන්ධයෙන්ුත් වෙනමම ඒ අවශ්‍යතාවයන් මේ රීතිය යටතේ දක්වලා තියෙනවා. එතකොට මේ තියෙන අවශ්‍යතාවයන් යටතේ මේ කියන සියලුම තොරතුරු මූල්‍ය ආයතන විසින් බැඳලා ඉන්නවා. ඒ වගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න. ඒක නිසා මේ තොරතුරු ලබා දීමෙන් ඔවුන්ට සහයෝගය දක්වන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මූල්‍ය ආයතනවල ඉන්න ඒ මූල්‍ය ආයතන විසින් සිදු කරන්න ඕනේ අවශ්‍ය කටයුතු තමයි මේ ගනුදෙනුකරුවන් නිසි ආකාරයෙන් හඳුන්වා ගැනීමේ අවශ්‍යතාවය සිදු කිරීම. අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මූල්‍ය බුද්ධි ඒකකය මේ දක්වා තියෙන ටෙලිෆෝන් නම්බර් එකෙන් ඒ කියන්නේ දුරකථන අංකයෙන් එහෙම නැත්නම් ෆැක්ස් අංකයෙන් එහෙමත් නැත්නම් ඊමේල් එක හරහා ඒ වගේම අපේ වෙබ් අඩවිය මේ වෙබ් අඩවියේ සියලුම මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් නිකුත් කරලා තියෙන සියලුම රීතීන් ඒ වගේම මේකට සම්බන්ධ මේ නීති ඒ වගේම විශාල කරුණු කාරණා ඒකේ දක්වලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න මේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. අපි මේ වෙනතෙක් කතා කරපු සියලුම මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සම්බන්ධයෙන් සහ මේ ත්‍රස්තවාදයට අරමුදල් මේ මුදල් විශුද්ධීකරණ වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපීම වැළැක්වීම සම්බන්ධයෙන් මේ ඉගෙනගත සියලුම දේ කැටි කරලා අපිට පොඩි මම වීඩියෝ එකක් පෙන්වන්න කැමතියි. ඒ සම්බන්ධයෙන් වැඩි ඒ කියන්නේ අවබෝධයක් ලබා ගැනීම සඳහා මේකෙන් පස්සේ අපි මේ සාකච්ඡාව නිමවටපත් කරමු. As one of the most notorious gangsters in history, Al Capone presided over a vast and profitable empire of organized crime. But when he was finally put on trial, the most he could be convicted of was tax evasion. The nearly $100 million a year, that's 1.4 billion in today's currency, that Capone had earned from illegal gambling, bootlegging, brothels and extortion would have served as evidence of his crimes. But the money was nowhere to be found. Capone and his associates had hidden it through investments in various businesses whose ultimate ownership couldn't be proven, like cash-only laundromats. In fact, those laundromats are part of the reason for the name of this activity, money laundering. Money laundering came to be the term for any process that cleans illegally obtained funds of their dirty criminal origins, allowing them to be used within the legal economy. But Capone wasn't the first to launder money. In fact, this practice is about as old as money itself. Merchants hid their riches from tax collectors, and pirates sought to sell their bounty
without drawing attention to how they got it. With the recent arrival of virtual currencies, offshore banking, the dark net, and global markets, schemes have become much more complex. Although modern money laundering methods vary greatly, most share three basic steps: placement, layering, and integration. Placement is where illegally obtained money is converted into assets that seem legitimate. That's often done by depositing funds into a bank account registered to an anonymous corporation or a professional middleman. This step is where criminals are often most vulnerable to detection, since they introduce massive wealth into the financial system seemingly out of nowhere. The second step, layering, involves using multiple transactions to further distance the funds from their origin. This can take the form of transfers between multiple accounts or the purchase of tradable property like expensive cars, artwork, and real estate. Casinos, where large sums of money change hands every second, are also popular venues for layering. A money launderer may have their gambling balance made available at a casino chain's locations in other countries or work with employees to rig games. The last step, integration, allows clean money to re-enter the mainstream economy and to benefit the original criminal. They might invest it into a legal business, claim payment by producing fake invoices, or even start a bogus charity, placing themselves on the board of directors with an exorbitant salary. Money laundering itself wasn't officially recognized as a federal crime in the United States until 1986. Before that point, the government needed to prosecute a related crime, like tax evasion. From 1986 on, they could confiscate wealth simply by demonstrating that concealment had occurred, which had a positive effect on prosecuting major criminal operations like drug traffickers. However, the legal shift has raised concerns involving privacy and government surveillance. Today, the United Nations, national governments, and various non-profits fight against money laundering, yet the practice continues to play a major role in global crime. And the most high-profile instances of money laundering have involved not just private individuals, but major financial institutions and government officials. No one knows for sure the total amount of money that's laundered on a yearly basis, but some organizations estimate it to be in the hundreds of billions of dollars. මෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහකාර අධ්‍යක්ෂිකා සජිනි චන්ද්‍රසේකර මෙනිමිට අපි අපිට ලැබිලා තියෙන ගැටලු වලට යොමු වෙන්න පුළුවන්ද මේ වෙලාවේ? ඔව් ගයත්‍රි. ඔව් අපිට ලැබිලා තියෙනවා PayPal ගිණුම පිළිබඳව ගැටලු යොමු කරලා තියෙනවා. අපි ඇත්තටම මේවට පිළිතුරු සඳහන් කරලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් හැමෝටම දැනගන්නත් එකක් කියමුද? ඔව් ඇත්තටම මේ PayPal සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්නයට අනුව මේකේ අහලා තියෙන ප්‍රශ්නය තමයි මේ ඒ කියන්නේ කියලා තියෙනවා we don't have a withdrawal method to withdraw our money which we earn online කියලා. ඒ කියන්නේ PayPal කියන ඒ withdrawal සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. ප්‍රශ්නය හරියටම පැහැදිලි නැහැ. නමුත් මේක සම්බන්ධයෙන් ඇත්තටම මේ ගොඩක්ම අපිට මේ කතා කරන්න සිද්ධ වෙනවා. මේ මම හිතන්නේ මෙතන මේ කතා කරන්නේ ගොඩක්ම මේ පිටරට මේ import කරන, ඒ කියන්නේ මෙතන කතා කරලා තියෙනවා there are thousands of online workers, sellers and buyers who need the support of PayPal කියලා. එතකොට මෙතෙන්දි මේ ඒවා මේ buying and selling සම්බන්ධයෙන් කටයුතු කරනකොට මේ මුදල් ගනුදෙනු සිදු කිරීමේ ආකාරයට අවශ්‍ය මේ PayPal මේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් තමයි මෙතන කතා කරන්නේ. මේ සම්බන්ධයෙන් අපිට මේ විශේෂයෙන්ම කතා මේ අර පිටරට ගනුදෙනු සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒක අපේ මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ
foreign exchange department එකෙන් උන්ට ඒ සම්බන්ධයෙන් යම්කිසි පිළිතුරක් ලබා ගන්න පුළුවන් ඒ සිදුවන එහිදී උන්ට අවශ්‍ය වෙන මාර්ගෝපදේශ සම්බන්ධයෙන් කොහොමද මේ පිටරටත් සමග ගනුදෙනු කිරීමේදී ඒ payments ඉටු කරන්න කියලා මොකද මේක අපේ මේ මූල්‍ය බුද්ධි එකකේ තියෙන වපසරියෙන් බැහැරව තියෙන දෙයක් ඊට අමතරව PayPal සම්බන්ධයෙන් උත් ඇත්තටම මේක මේ සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි එකකයට අදාළ මේ මූල්‍ය බුද්ධි එකකින් කටයුතු සිදු කරන්නේ නැහැ PayPal සම්බන්ධයෙන් ඒක සඳහා පුළුවන් අපේ ශ්‍රී ලංකා මේ සම්බන්ධයෙන් ඔවුන්ට මේ අර import export සම්බන්ධයෙන් නම් ඔවුන්ට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවේ foreign exchange department එකෙන් අදාළ මාර්ගෝපදේශයන් ඒ වෙබ්සයිට් එක බලන්න පුළුවන්. ඒ වගේම ඒවෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. ඔව් බොහොම ස්තුතියි. මීළඟට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. දැන් අර බැංකුවලට බැංකුවල මුදල් තැන්පත් කරලා පසු ඒ ලක්ෂ 10ක් මං හිතන්නේ සීමාව ඊට වඩා මුදල් තැන්පත් වුණොත් ඒක මූල්‍ය බුද්ධි එකකයට දැනුම් දෙන්න ඕනේද කියලා. එහෙම බැංකුවලට යම්කිසි නීතිමය රාමුවක් තියෙනවද? ඔව් නීතිමය රාමුවක් තියෙනවා. මම හිතන්නේ අපි මේ මෙතන අපේ සාකච්ඡාවේදීත් ඒ ගැන කියවුණා. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. මේක සම්බන්ධයෙන් එහිදී දැන් ඒ අහලා තිබුණේ දැන් එකවර මුදල් තැන්පත් කරොත් විතරද ඒක දැනුම් දෙන්නේ. දැන් එකම කෙනා අපි උදාහරණයක් විදිහට ගමු ලක්ෂ 10 ගානේ නැතුව ලක්ෂ 5 ඒවා දෙකක් දාලා. එහෙම එකම කෙනා කොටස් වශයෙන් මුදල් තැන්පත් කරොත් ඒ පිළිබඳවත් දැනුම් දීමක් වෙනවද මූල්‍ය බුද්ධි එකකට? ඔව් කොටස් වශයෙන් ඒ විදිහට ගනුදෙනුවක් සිදු වුණත් ඒක දැනුම් දීමේ අවශ්‍යතාවය පවතිනවා. හරි බොහොම ස්තුතියි. බිට්කොයින් පිළිබඳව අහලා තියෙන ප්‍රශ්නයක් ඇත්තටම ශ්‍රී ලංකාව තුළ ට්‍රාන්සැක්ෂන්ස් වලට බිට්කොයින් බලාත්මකද කියලා? දැනට මේ සම්බන්ධයෙන් නීති රාමුවක් නිකුත් කරලා නැහැ. මම හිතන්නේ ඒකත් ඇත්තටම මේ අපි මම මේ කතා කරන්නේ මේක මූල්‍ය බුද්ධි ඒකකය සම්බන්ධව මේ සම්බන්ධව මේ කිසිම ඒ කියන්නේ ආයතනයක් මේ වෙනකොට නීති නිකුත් කරලා නැහැ. මූල්‍ය බුද්ධි එකකේ හෝ වෙනත් ආයතනයක් විසින් නීති සම්පාදනය කළා නැහැ මේ සම්බන්ධයෙන්. ඒක නිසා දැනට තියෙන තත්ත්වය අනුව මේ බිට්කොයින් කියන එක ලංකාවේ එහෙම නීතිමය රාමුවක් නැහැ ඒ මේ බිට්කොයින් ගනුදෙනු සම්බන්ධයෙන්. මෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. අපි අපේ මම බිට්කොයින් කියන මේ ගයත්‍රි තව දුරටත් අපි කතා කරනවා නම් බිට්කොයින් කියන එක ඇත්තටම ගොඩාක් මේ අද දැන් වර්තමානයේ ගොඩාක් පාවිච්චි වෙන මූල්‍ය යාන්ත්‍රණයක් මේ ගනුදෙනු වලදී. නමුත් දැන් ගොඩක් විවිධ රටවල් වල විවිධ නීති පනත් මේ සම්බන්ධයෙන් සමහර රටවල් ගෙනත් තියෙනවා. සමහර රටවල් මේක නීති විරෝධී බවට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නීතිය යටතේ මේ බිට්කොයින් ගනුදෙනු සිදු කරන්න බෑ කියලා ඩික්ලෙයාර් කරලා තියෙනවා. නමුත් සමහර රටවල් ඒ සම්බන්ධයෙන් එහෙම කිසිම මේ නීතිමය විදිහට මේ කටයුතු කරලා නැහැ. නමුත් දැන් මේ බිට්කොයින් සම්බන්ධයෙන් ගත්තාම මේ ගොඩක් වෙලාවට මේක කතිකාවතක් තියෙනවා. ඒ ආකාරයෙන් සිදුවන මූල්‍ය වංචා සිදුවීමේ අවදානම මේ වගේ මුදල් විශුද්ධීකරණය සිදු කිරීමේ අවදානමක් තියෙනවා කියලා. එතකොට ඒ යටතේ එතකොට යම්කිසි නීති රාමුවක් තියෙනවා නම් ඒ නීති රාමුවක් දැනට ලංකාවේ පවතින්නේ නැහැ. නමුත් අර ගොඩක් වෙලාවට මේ බිට්කොයින් වල ගනුදෙනු වල යෙදීමේදී ගොඩක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ කියලා මේ ලෝකයේ තුලම යම්කිසි කතිකාවතක් තියෙනවා. ඒක මුදල් විශුද්ධීකරණය සඳහා යම්කිසි විදිහෙන් යොදා ගැනීමේ අවස්ථා ලෝකයේ විවිධ රටවල් වලින් වාර්තා වෙලා තියෙනවා. හොඳයි බොහොම ස්තුතියි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා යහ පරීක්ෂයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය
ත්‍රස්තවාදයට මුදල් සැපීම හා ඒ ආශ්‍රිත අපරාධ වැළැක්වීමට එරෙහිව කටයුතු කිරීම මූලික අරමුණ කොටගෙන ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරන මූල්‍ය බුද්ධි ඒකකයේ අද වන විට ශ්‍රී ලංකාව තුළ විශාල කාර්යභාරයක් සිදු කරන බව අපිට පෙනී යනවා. ඔබට අද දින මෙම වැඩසටහන මගින් මේ පිළිබඳ විශාල දැනුමක් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලාත් අපි විශ්වාස කරනවා. එසේනම් අද දින සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට සිය දායකත්වය දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකතුමිය වන ඉනොකා මොහොට්ටි මහත්මිය ඇතුළු එම කාර්ය මණ්ඩලයටද ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක BLJS බාලසූරිය මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයටද සංනිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ MSK ධර්මවර්ධන මහතා සහ කසුන් ප්‍රියශාන්ත මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයටද විශේෂයෙන් අද දින සම්පත් දායකත්වය ලබා දුන් මූල්‍ය බුද්ධි ඒකකයේ සහකාර්ය අධ්‍යක්ෂිකා සජිනි චන්ද්‍රසේකර මෙනවියටද වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ සහකාර්ය අධ්‍යක්ෂක නිමන්ත අතුකොරළ මහතාටද සහකාර්ය අධ්‍යක්ෂිකා දිමුතු නිෂාදි අබේසිංහ මහත්මියටද අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තවද මෙම වැඩසටහන සූම් මුදකාංගය ඔස්සේ පැවැත්වීමට තාක්ෂණික අංශයෙන් සහාය ලබා දුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු මහේෂ් කුමාර මහතා සහ සුමද ගුණරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ විශේෂ ස්තුතිය. තවද අද දින අප හා සම්බන්ධ වන ඔබ සියලු දෙනාටද අපි ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. තවද මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමට මූලිකත්වයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු නියෝජ්‍ය අධ්‍යක්ෂක අරුණ බණ්ඩාර දීගල මහතාටද නන් අයුරින් සහාය ලබා දුන් මාගේ සහෝදර කාර්ය මණ්ඩලය ඔබ සැමටද මාගේ ගෞරවපූර්වක ස්තුතිය.